අතර බොහෝ දෙනාගේ ආදරයට ගෞරවයට පාත්‍රව සිටින ස්වාමීන් වහන්සේ නමක් අපේ විහාරස්ථානයට අනුදැසේ වැඩම කරවා ගැනීමට ලැබී පිළිබඳව කෙටි විහාරයක් මතක් කළ යුතුයි. වසර දෙකක් පමණ කෙටි කාලයක් තුළ මේ විහාරස්ථානයේ ගොඩනගන දැන් වසරක් පුරාම මේ ධර්මශාලාවේ ශීර්ෂ ධර්ම දේශනා භාවනා ධර්ම සාකච්ඡා ආදී කොට ඇති බොහෝ පින්කම් දැන් මේ වසරක් පුරාම සිදු කරගෙන ජනවාරි මාසයේ තමයි මේ පින්කම් පටන් ගන්නේ. ඉතින් අපි සතුටු වෙනවා. අපි සැදැහැතියන් වෙනුවෙන් මේ වගේ විහාරස්ථානයේ ඇසුරු කරගෙන ඔබේ ධර්මඥානය දියුණු කරගන්න ඔබට බොහෝ කුසල පින් රැස් කරගන්න ස්ථානයක් බවට පත් වීම පිළිබඳව අපි බොහෝ සතුටු වෙනවා. සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි ධම්මං සරණං ගච්ඡාමි द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं पानातिपाता वेरमणि सिक्खापदं समादयामि අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපම දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත पंचशील समादानय मार्गफल निवं पिनीसम हेतु एवा तिसरणेन सद्दिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अपमादेन संपादेत
අති ගෞරවනීය අපගේ විහාරාධිපති නායක මාහිමිපාණන් වහන්සේ වරක් ප්‍රමුඛ වැඩමවා වදාළා වූ ඒ සියලුම මහා සංඝරත්නයන් අවසරයි. පින්වත් සිල්මෑණිවරු වරක් ප්‍රමුඛ සද්ධා සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ ඒ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට. ඉතින් අද මේ දේශනාව මේ විදිහට පවත්වන්නටත් විශේෂ අරමුණක් තියෙනවා, හේතුවක් තියෙනවා. ඒ තමයි ඒ පිටකොට්ටේ අපේ නිහාල් රණසිංහ මහත්මයා සහ නීලමණි රණසිංහ මැතිණිය දෙපළගේ ආරාධනාවෙන් ඒ නිහාල් රණසිංහ මහත්මයාගේ මෑණියෝ මිය පරලොව ගිහිල්ලා මීට වසරකට කලින්. ඉතින් ඒ මිය පරලොව ගිය මෑණියන්ට පින් අනුමෝදන් කරන්න ඕනේ කියන කලන සිතින් ඒ අය සූදානම් කළා ගෙදර ධර්ම දේශනාවක් ලෑස්ති කරලා පින් අනුමෝදන් කරන්නට. පස්සේ ඒ පින්වතුන් තීරණය කළා අපි කීප දෙනෙක් නෙමෙයි මේ සසර දුක් විඳින, සසර දුකින් ඈතර වෙන්න කැමති බොහෝ දෙනෙකුට ඉඩ අවස්ථාව හදලා දීමයි අපේ සත්පුරුෂකම විය යුත්තේ කියන එක කල්පනා කරලා මේ වගේ පොදු ස්ථානයක් තෝරගෙන ඕගොල්ලන්ට මේ පින්වතුන්ට අද මේ බණපදයක් අහන්නට කටයුතු සකස් කරලා දුන්නා. අපි බොහෝ දිනක් බොහෝ වෙලාවට හිතන්නේ අපේ මෑණියෝ හිටපු තැන ගෙදරම බණ කියන්න ඕන, ඉඩ තිබුණත් නැතත් කමක් නැහැ කියන තැනකින්. නමුත් ස්තුතිවන්ත වෙන්නට ඕනේ දෙපළට අර්ථය දිහා බලාගෙන කටයුතු කිරීම ගැන. අපි බොහෝ දෙනෙකුට ආදර්ශයක් පිණිසයි මම මේ ටික මතක් කළේ. අපි යමක් කරනකොට එයින් සිද්ධ වෙන අර්ථය දිහායි බැලිය යුත්තේ. අපේ මෑණියන්ට පින් අනුමෝදන් කරන්නට නම් ඒක ගෙදරදි කළත් පන්සලේදි කළත් කොහේදි කළත් ඒ අර්ථයයි සිද්ධ විය යුත්තේ. ඒක සිද්ධ කරනකොට අපිට බොහෝ දෙනෙකුට බොහෝ යහපතක් වෙන ආකාරයකට කරන්නට පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා. ඉතින් ඒබඳු සත් අදහසක් මුල් කරගෙනයි අද මේ දේශනාව පවත්වන්නේ. ඉතින් පින්වතුන්ට මුලින්ම එක කාරණාවක් මතක් කරනවා. මේ දේශනාවන් ස්වභාවයෙන්ම ටිකක් ගැඹුරුයි. සාමාන්‍යයෙන් එදිනෙදා කතා කරන ගත වෙන අපේ ජීවිතයට අපහසුවකින් තොරව තේරෙනවා අඩුයි. ඉතින් ඒ නිසා මේ දේශනා කරන ධර්මය ඊටාම වමනාවෙන් සකසා හොඳට අහන්ට කියන ධර්මවාදයේ මුලින්ම මතක් කරනවා. කුමක් නිසාද අපි ඒ තරම් වමනාවකින් ඕනෑකමින් මේ ධර්මය ශ්‍රවණයකට යුත්තේ? පින්වතුනි, වෙන මොකවත් හින්දා නෙමෙයි, මේ සසර දුක නිසා. මේ සසර දුකින් ගැලවෙන එකම උපාය
එකම ක්‍රමය බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඒ උපාය ඒ ක්‍රමය ඉස්සෙල්ලා අහලා දැනගන්නට ඕනේ. ප්‍රඥාව ප්‍රධාන වශයෙන් එක පරියායකින් ක්‍රමයකින් කොටස් තුනකට නම් කරනවා. සුතමය ප්‍රඥා, චින්තාමය ප්‍රඥා, භාවනාමය ප්‍රඥා කියලා. සුතමය ප්‍රඥාව කියලා කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්මය අසා දැනගන්නට ඕනේ. චින්තාමය ප්‍රඥා කියලා කියන්නේ අහලා දැනගත් දේ නුවණින් තම තමන් විසින් මෙනෙහි කරන්නට ඕනේ. ඒ මෙනෙහි කරනකොට උපදින නුවණ. නැවත නැවත බණ අහමින් නැවත නැවත ඒ ධර්මය නුවණින් හිතමින් කටයුතු කරනකොට එකතු වෙන පිරෙන ප්‍රඥාව කියනවා භාවනාමය ප්‍රඥා කියලා. ඉතින් සෝතාපට්ටි අංග කියනකොට සෝවාන් ඵලයට පැමිණෙන්න අංග 4ක් තියෙයි. එයින් කරුණු දෙකක් බාහිරින් ලැබෙන්නට ඕනේ. කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය. තමන් තුලින් ධර්මතා දෙකක් පිරෙන්නට ඕනේ. යෝනිසෝ මනසිකාරයේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. කල්යාණ මිත්‍ර ඇසුරෙන් අසා දැනගත්තා වූ ආකාරයට නුවණින් මෙනෙහි කරන එකටයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඒ මෙනෙහි කරන ධර්මය තමන්ට පෙනීමට, දැකීමට උපකාර පිණිස සීලේක පිහිටලා චිත්ත භාවනාවක් කරන එකටයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ උපාය හැර වෙන උපායක් නැහැ මේ සසරෙන් මිදෙන්නට, මේ සසර දුකින් ඈතර වෙන්නට. ඉතින් ශ්‍රුතමයෙන් නැත්තම් අසා දැනගත යුතු නුවණ අසාම දැනගත යුතුයි. එතකොට මෙතනදී කෙනෙකුගෙන් අහන්නේ නැතුව මේ නුවණ පහල කරගන්න පුළුවන්කම තියෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටත් පසේ බුදුරජාණන් වහන්සේ නමකටත් පමණමයි. ඒිට මෙහා සසරෙන් ඈතර වෙන උපාය අසා දැනගත යුතුමයි. මේ ලෝකේ අපි ඉපදුණා, අපි ජීවත් වෙනවා, අපි මැරෙනවා. කාගෙන්වත් ඇහුවේ නැත්තම් හීනකින්වත් දන්නවද අපි මේක කැරකෙනවා කියලා? කැරකෙන එක ඇතුලේ, කැරකෙන ලෝකයේ ඇතුලේ ඉන්න අපි ඒකෙන් පිටත අත්දැකීමක් ඇති කෙනෙක් කිව්වොත් විනා, එහෙම නැතිනම් කවදාවත්ම මේ ලෝකේ කැරකෙනවා කියලා අපි දන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ ඒක. ඒ වගේ අවිද්‍යාව නැමැති කෝෂය ඇතුළෙම ඉපදිලා හැදිලා වැඩිලා ජීවත් වෙලා ඒ ඇතුළේ මිය යන ලෝකෙට අපිට අපේ ජීවිතේ අවිද්‍යාව කියලා ධර්මතාවයක් තියෙනවා. ඒක ඇතුළේ ඉන්නේ කියලා දන්නේ නැහැ. කැරකෙන ලෝකයක් ඇතුළේ අපි ඉන්නේ කියලා අපි දන්නේ වගේ අපි දන්නේ අවිද්‍යාව ඇතුළේ ඉන්නේ කියලා. ඉතින් මේ කැරකෙන ලෝකෙන් එහාට ගිහිල්ලා මේ ලෝකේ කැරකෙනවා කියලා දැකපු කෙනෙක්ගේ පණිවිඩය අහගත්තොත් තමයි Tamanටත් ඒ අත්දැකීම කවදා හරි ලබා ගන්න යනවන යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේ මේ ලෝකෙන් එළියට ගිය කෙනෙකුගෙන්ම මේ ලෝකෙන් එපිට තියෙන ඇත්ත අසා දැනගන්නටම වෙනවා. ඒක ලෝකයේ ඇතුළේ ඉන්න කෙනෙකුට ගෝචර නැහැ. ඉතින් ඒ නිසා මේ දේශනාවන් තුලින් පෙන්වන්නේ
බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ හැමදාම පැවතුණු හැමදාම පවතින ඒ ලෝකයට නොපෙනෙන ලෝකයේ මැත්තක් පිටත දෙයක් නෙමෙයි. ඉතින් ඒ ධර්මතා ටික අපිට තේරෙන්න නම් අපි හොඳට සකසා අහන්නට ඕනේ. සසරදිත් අපි කෙලස් ගෙවෙන නීවරණයන්ට හිත නොවූ ධර්මය අහලා හිත පුරුදු පුහුණු කරලා තියෙනවා අඩුයි. ඉතින් ඒ නිසා ඕනේ කමින් ඇහුවත් මතකෙ තියෙන්නේ බොහොම ටිකයි. එතකොට නූමනාවෙන් ඇහුවොත් කොහොමවත් මතකෙ රැඳෙන්නේ නැති වෙයි. නමුත් ආශ්‍රව වලට හිත නීවරණ ධර්මයන්ට හිත වචනයක් ගත්තොත් නිකන් අහකින් යනකොට ඇහුනොත් හොඳට මතක තියෙයි. ඒ නිසා හැමදෙනාම හොඳට අහන්න කියන එකත් මතක් කරනවා. ඒ තරම් වමනාවෙන් අහලා මේ ධර්මය අපි අවබෝධ කරගන්න ඕන වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි, අපේ ජීවිතවල පවතින දුක නිසා, දුක් සහගත බව නිසා. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මහණෙනි සසර අති දීර්ඝයි. අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පෙනෙන්නේ පණවන්න පුළුවන් කමක් නැහැ. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා බොහෝ කල සසර ඇවිද්දා. ඒ සසර ඇවිදින ගමනේදී තමන්ගේ මව වෙනුවෙන් අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි දුව පුතා සහෝදරයා කියලා මෙහෙම පෙන්නවා. එච්චර සසර අපි දුක් විඳලා තියෙනවා, දුක් විඳපු අය. නමුත් භවයෙන් වැහිලා නිසා අපිට පේන්නේ නොපෙනෙන නිසා ඒ අතීතයත් අතහරින්නකෝ. මේ සසර හිටියොත් අම්මා තාත්තා සහෝදරයා මල දුකට අඬනකොට එකතු වෙන්න තියෙන කඳුළු සතර මහා සාගරයට වැඩි. ඒ බඳු සසර ගතියක් ඔඩොක්කුවේ තියාගෙනයි අපි හැම කෙනෙක්ම ඉඳගෙන ඉන්නේ. නමුත් ඒකත් පේන්නේ. ඒ හින්දා ඒකත් අතහරින්නකෝ. පුංචිකා මේ ජීවිතේම සිහි කරලා බලන්න. පුංචි කාලේ ඉඳන් මේ තැන දක්වා කායිකව මානසිකව මොනතරම් දුක් දුම්නස් අපිට විඳින්න වෙන්නේ නැද්ද කියලා. නමුත් ගෙවිලා හින්දා ඒකත් පැත්තකින් තියන්නකෝ. හෙට දවසේදී අනාගතේ නේ මේ ජීවිතෙත් හෙට දවසේ මොන දේවල් අපේ ජීවිතේට වෙන්න තියෙයිද, මොන විදිහේ දුක් අපිට උරුම වෙයිද දන්නේ. ඒ බඳු තැනකයි අපි ඉන්නේ. නමුත් තාමත් ඒ දිනය ඇවිල්ලා නැති නිසා ඒකත් පැත්තකින් තබන්නකො. අපි මේ ටික විතරක් බලමු. මල් ළඟට එක වෛද්‍ය ශිෂ්‍යයෙක් ඇවිල්ලා ඇහුවා, ස්වාමීන් වහන්සේ ඉතින් අමුතින් දුක කියලා එකක් මට තේරෙන්නේ නැහැ. දුකක් ඉතින් ජීවිතේට නැහැනේ කියලා. ඉතින් මේ ටික මම මතක් කරන්නේ ඕගොල්ලන්ට සමහර විට ලොකුවට ජීවිතේ දුක දැනෙන්නේ නැතුව ඇති. බුදුරජාණන් වහන්සේ ජීවිතයක් දුකයි කියන්නේ වේදනාර්ථයකින් නෙමෙයි, විඳින බවකින් නෙමෙයි. හොඳට මතක තබා ගන්න අනාථාර්ථයකින්. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මය දුකෙන් මිදිලා නැහැ කියලා පනවන්නේ විඳින අර්ථයකින් නෙමෙයි, එයත් අනාථ අර්ථයකින්. එතන හිටියට සසර පැවැත්මට උරුමකාරයෙක් වයි ඉන්නේ. ඉතින් මම මේ වෛද්‍ය මහත්තයාගෙන් එක දෙයක් විතරයි ඇහුවේ. මොකක්ද? හොඳයි, දුක නැතිනම් මම දැන් ඔබතුමාට බැනගෙන ගියොත් ඔබතුමාගේ හිත රිදෙයිද නැද්ද කියලා. හිත රිදෙයි. හිතට දුක එයිද නැද්ද? දුක එයි. දුක එනවා කිව්වා.
ඒ කියන්නේ ඔබතුමාව දුක් කරනවද දුකක් නොවන විදිහට කතා කරනවද කියලා අයිතිය තියෙන කාගාවද මංගාව. තමන්ගේ ජීවිතේ සැපටපත් කරන දේ හෝ දුකටපත් කරන දේ තියෙන්නේ අනුන් අතේ නම් තමන් අනුන්ට වහල්ද නිවහල්ද? වහල්. වහල් බව දුකක්ද සැපක්ද? දුකක් කිව්වා. එහෙනම් එහෙම දකින්න ජීවිතයේ දුකයි කියන්නේ මේ අර්ථය. ඒ නිසා ඕගලන්ටත් මතක් කරන්නේ මේ අර අතීත දුක්, නොපැමිණි අනාගත දුක් තියෙනවනම් ඔක්කොම පැත්තකින් තබන්න. දැන් මේ මොහොතේ දේශනාව නතර කළා මම ඕගොල්ලන්ට වැන්නොත් හිත රිදෙයිද නැද්ද? හිත රිදෙයි. ඊගාවට මම නොබැන්න ඕගොල්ලන්ගේ ගෙදර ඉන්න අය හරි අසල්වැසියෝ හරි තව ඥාති හිතේසි කවුරු හරි ඕගොල්ලන්ට බැන්නොත් හිත රිදෙයිද නැද්ද? හිත රිදෙනවා. එතකොට ඒගොල්ලෝ ප්‍රිය වචන කතා කළොත් හිත හොඳයි. එතකොට ඕගොල්ලන්ගේ හිත රිද්දලා ඕගොල්ලන්ට දුකක් එන විදිහට කටයුතු කරනවද සැපක් එන විදිහට කටයුතු කරනවද කියන එක තියෙන්නේ කාතේද? ඕගොල්ලෝ අතේද අනුන් අතේද? අනුන් අතේ. සැප දුක් දෙක මගේ ජීවිතයේ සැප දුක් දෙක ඔබේ ජීවිතයේ සැප දුක් දෙක තීරණය කරන්නේ අනුන් නම් ඔබේ ජීවිතයේ සැප දුක් දෙක තීරණය කරන්නේ අනුන් නම් ඔබ අනුන්ට වහල්ද නිවහල්ද? වහල්. වහල් බව දුකක්ද සැපක්ද? දුකක්. එහෙනම් අතීත අනාගත දුක් පැත්තකින් තබන්න. දැන් මගේ ජීවිතේ කෙනා සිහිපත් කරගන්න. මගේ ජීවිතේ සැප දුක් දෙක අනුන්ට බාර දීලා තියෙන මේ පැවැත්මටම නිඳා වේවා. මේ මානසික මට්ටමින් නැත්තම් මේ මගේ ජීවිතේ සැප දුක් දෙක අනුන් තීරණය කරන මේ පැවැත්මමයි දුක නේද කියලා දකින්න. මට ඕන වෙලාවක බය නැතුව මම සැපෙන් ඉන්නවා කියලා කාටවත් ඉන්න බෑ. ඇයි? අනුන් අතේනේ තියෙන තමන්ගේ සැපදු. අනුන්ට ඕන වෙලාවක තමන්ව දුක් කරනවා නම් දුක් කරන්න පුළුවන්කම තියෙයි. සැපවත් කරන්න පුළුවන්කම තියෙයි. ඊට පස්සේ තමන් පරිහරණය කරන වාහනේ හැප්පිලා කුඩු වුණොත්, ගෙවල් දොරවල් නැති වුණොත්, රන් රිදී මුතුමැණික් බඩු ඕවා හොරු ගත්තොත් තමන්ට දුක එනවද නැද්ද? දුක එනවා. ඒවා හොරු නොගෙන ඒවට තව කවුරු හරි ගෙනත් දැම්මොත් හිත සතුට වෙනවද නැද්ද? තමන්ගේ ජීවිතයේ සැප සතුට දෙක තීරණය කරන තව බඩු බහඬ නම් තමන්ගේ ජීවිතේ සැප සතුට දෙක තීරණය කරන්නේ තව බඩු මුට්ටු නම් ඒ බඩු මුට්ටු ටිකට අනුන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. ඕන දෙයක් කළා තමන්ට රිද්දන්න පුළුවන්. තමන්ගේ ජීවිතයේ සැප සතුට දෙක තව බඩු මුට්ටු වලට බාර දීලා නම් තියෙන්නේ. තමන්ගේ ජීවිතයේ සැප සතුට දෙක අනුන්ට බාර දීලා අනාථ වුණා වගේම තමන්ගේ ජීවිතයේ සැප සතුට දෙක බඩු මුට්ටු වලට බාර දීලා ඒවා කැඩෙනකොට දුක් වෙනවා, හොඳට තියෙනකොට සතුට වෙනවා කියලා ඒ විදිහට පවතින බඩු මුට්ටු වලට වහල් වෙලා පවතින මේ ජීවිතයට නිඳා වේවා කියන අදහසක් ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ අපිට පාර පෙන්වුවේ මේ ලෝකේ කිසි කෙනෙකුටවත් කිසි දෙයකටවත් තමන්ව සැපවත් කරන්නවත් දුක් කරන්නවත් බැරි. කිසි දෙයකට කිසි කෙනෙකුට වහල් නොවුණු නිවහල් මනසක් හදාගන්නේ කොහොමද කියන එකයි. බලන්න ඔබේ ජීවිතයේ සැබවින්ම කිසිම වෙලාවක
ධර්මයේ වෙනුවෙන්වත් કૃතිම වෙන්න එපා. අනේ අපි ඉපදෙනවා ලෙඩ වෙනවා කිය හිත ඉන්න එපා. සැබෑවටම අද ඕගොල්ලන්ගේ ජීවිතයේ සැප දුක් දෙක තියෙන්නේ තව බාහිර බඩු මුට්ටු ද්‍රව්‍ය කාරණා සහ පුද්ගලයෝ අතේද නැද්ද කියලා හොඳට බලන්න. එතකොට එහෙනම් ඒ බඩු මුට්ටු වලට ඒ පුද්ගලයන්ට අපි බැඳිලා අපි වහල් වෙලා නම් ඉන්නේ. ඒ වහල් බවම දුකක් කියලා බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍යය පෙන්වුවේ විඳින අර්ථයෙන් නෙමෙයි අනාථාර්ථයකින්. ඒකේ එහෙමද නැද්ද කියලා ඕගොල්ලොම බලන්න. තීරණය කළා. එතකොට යම් කිසි කෙනෙකුට මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මය අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ අවබෝධය තුලින් එයා මිදෙන්නේ මෙන්න මේ වහල් බවින්. එයාව රිද්දවන්න දුක් කරන්න මේ ලෝකේ කිසිදු දෙයක් කිසිදු පුද්ගලයෙකුට පුළුවන් කමක් නැහැ. එයාව සැපවත් කරන්න සතුටු කරන්න මේ ලෝකේ කිසි කෙනෙකුට කිසි පුද්ගලයෙකුට පුළුවන් කමක් නැහැ. එයාම දන්නවා මම සතුටු වෙනවා නම් සතුටු වෙන්නේ කොහොමද දුක් වෙන්නේ කොහොමද කියලා තමන්ට සතුට උපදවා ගන්නත් පුළුවන් ඕනනම් දුක උපදවා ගන්නත් පුළුවන්. තමන් ගාවමයි තියෙන්නේ. ඉතින් දුක තමන්ට කැමති නැත්නම් දුක උපදවා ගන්න නැතුව ඉන්න පුළුවන්. සැප තමන්ට ඕන නම් හැම වෙලාවෙම සැපවත්වම ඉන්න පුළුවන්. කුමක් නිසාද? අපි කාටවත් වහල් වෙලා නැති නිසා. ඉතින් මෙතනදී යම් කිසි කෙනෙක් සියලු දුකෙන් මිදුණා කියලා කියන්නේ පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අසෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං. ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියන ලෝකයේ අනුව පවතින ධර්මතා 8ක් තියෙනවා. මේ ධර්මතා 8 ලෝකය අනුව පවතී. ලෝකයේ අනුව පවතින ධර්මතා 8 අනුව පවතින මනසට කියනවා ලෝකේ කියලා. ලෝකේ පවතින ධර්මතා 8න් යුක්ත කෙනා ලෝකයා කියලා කියනවා. යම් කිසි කෙනෙකුට මේ ධර්මතා 8 නොසැලී කම්පා නොවි ඉන්න පුළුවන් නම් ශෝක නැති තැනකට පත් කරගන්න පුළුවන් නම් මෙන්න මේ කුතුම් මංගල කාරණාවක් කියලා පෙන්වෙන්නේ ඔය අර්ථයමයි. මේ ලෝකේ කිසි ද්‍රව්‍යයකට කිසි කෙනෙකුට දුකක් දෙන්නවත් සැපක් උපද්දවන්නවත් පුළුවන් කමක් නැහැ. එයා දන්නවා එයාගේ ජීවිතේ සැපවත් කරගන්න හැටි. එතනදී මේ නිවහල් මනසක් මේ ජීවිතේම හදාගන්න බුදුරජාණන් වහන්සේ මග කිව්වා මිසක මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් පෙන්වුවා නෙමෙයි. අපි කියමු දේශනාවේ වෙනම පොඩි කොටසක් එකතු කරන්නම් මේකට ඔයගොල්ලන්ගේ හැම දිනාටම වැඩි අවබෝධය සඳහා. පින්වතුන් දන්නවද පුද්ගලයෙක් සත්වයේ කෙනෙක් හැටියට ගත්තහම ලෝකේ අපි අපේ ජීවිතේට දුක එන්නේ කොහොමද කියලා? අපේ ජීවිතයකට දුක එන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. හොඳට මතක තබා ගන්න. කිසි කලක වෙනස් වෙන්නේ නැති න්‍යායම් මේවා. කෙනෙකුගේ ජීවිතයට දුක එන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රත්‍ය නැතිකම නිසා දුක එනවා. තව එකක් තියෙනවා කෙලෙස් නිසා දුක එනවා කියලා ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රත්‍ය කියලා කිව්වේ ආහාර පාන
ගෙවල් දොරවල් ඇඳුම් පැළඳුම් බෙහෙත් භික්ෂුන් වහන්සේලාට කියන ඔකට සිව්පසය කියලා චීවර පිණ්ඩපාත සේනාසන. ඕකම තමයි ගිහියටත් ගෙවල් දොරවල් ආහාර පාන ඇඳුම් පැළඳුම් බෙහෙත් කියලා කිව්වහම ඔය ටික. දෙමව්පියෝ ගුරුවරු තමන්ගේ දෙමව්පියෝ තමන්ට අසත්පුරුෂයිද? නෑ සත්පුරුෂයි. ඔයගලන්ගේ ඇස් දෙක පහදපු ගුරුවරු අසත්පුරුෂයිද? සත්පුරුෂයි. ඒගොල්ලෝ ඔයගලන්ගේ ජීවිතේට අර්ථයක් කළේ නැද්ද? කළා තියෙන්නේ. මොකක්ද ඒ අර්ථය? දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් තමන්ට ලැබෙන්නේ මොකක්ද? හොඳට බලා ගන්න. දෙමව්පියෝ ගුරුවරු අපිට කල්යාණ මිත්‍රය උනේ ප්‍රත්‍ය පහසුකම නැතිකම නිසා දුකක් එනවනම් ඒ දුක ආවරණය කරලා දෙනවා දෙමව්පියෝයි ගුරුවරු. ඒ නිසා දුකේ එක පැතිකඩක් වහනවා අපේ ජීවිතයක, පුද්ගලයෙක්ගේ ජීවිතයක, මිනිස්සෙක්ගේ ජීවිතයක දුකේ එක පැතිකඩක් වහනවා දෙමව්පියෝයි ගුරුවරු එකතු වෙලා. පුතේ හොඳට ඉගෙන ගන්න ඕනේ. ඇස් දෙක පාද ගනින් පුතේ. හොඳ රස්සාවක් කරන්න ඕනේ. හොඳට ජීවිතයන් මහත්යෙක් වගේ කියලා උත්සාහවත් කරවලා අන්දලා පවන්දලා කවලා පොවලා ඉස්කෝලේට යවනවා. ගුරුවරුත් Taman දන්නා දේ මේ ලෝකෙට සේවයක් කරන්න, Tamanට සේවයක් කරගන්න කියලා හොඳ රස්සාවක් කරවන්න හොඳට උගන්වනවා. දෙමව්පියෝයි ගුරුවරුන්ගේ උපකාරය ලැබලා ඔගලන්ට හොඳ ඉගෙනුමක් ලැබුණාම හොඳ රස්සාවක් කළ හැකි. රස්සාවක් කළාම හොඳට ගෙයක් දොරක් හදාගත හැකි. යාන වාහනය ගත හැකි. ඇඳුම් පැළඳුම් බෙහෙත් දැන් මේ පැත්තෙන් එන දුක් ටික ආවරණය කරලා දුන්නා. ඒගොල්ලන්ට පුළුවන් ওই ටික විතරයි. ප්‍රත්‍ය පහසුකම නැතිකම නිසා එන දුක ආවරණය කරලා දෙනවා කවුද? දෙමව්පියෝයි ගුරුවරු. ඒ නිසා ඒගොල්ලොත් අපිට සත්පුරුෂයෝමයි, කල්යාණ මිත්‍රයෝමයි. හැබැයි එතනත් තියෙනවා ධර්මතාවයක් හිතන්න. අම්මා අප්පච්චි කිව්වනම් මගේ පුතේ පාන්දර නැගිටලා පාඩම් කරන්න ඕනේ. කම්මැලි නැතුව පාඩම් කරන්න ඕනේ. හොඳට ඉගෙන ගන්න ඕනේ පුතේ. හොඳට ඉගෙන ගත්තාම උඹට මරණයෙන් පස්සේ හොඳ රස්සාවක් ලැබෙයි කියලා කිව්වොත් ඕගොල්ලෝ උත්සාහවත් වෙනවද? ඇයි ඒ? පේන්නේ නැති හින්දා උත්සාහයක් යෙදෙන්නේ නැහැ. නමුත් සාන්දෘෂ්ටික විපාකයක් ඕගොල්ලන්ටම පේනවා. මොකද්ද? ඇත්තටම හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවල් කරන අය ඉන්නවා. හොඳට ඉගෙන ගත්තොත් දුකක් නැතුව ඉන්න පුළුවන් කියලා ඕගොල්ලෝ මේ ප්‍රත්‍ය පහසුකම නැතුව දුක් මේ ජීවිතයෙන්ම සැපවත් කරගන්න පුළුවන් කියලා දකින්නවා නේද? ඒ හින්දා අම්මලා තාත්තලා කිව්වට තමන්ටත් ඒකේ වටිනාකම පෙනෙන මානෙ තියෙන හින්දා තමන් උත්සාහවත් නොවී ඉන්නවද? උත්සාහවත් වෙනවා. බැරි වෙලා මරණයෙන් පස්සේ හොඳ රස්සාවක් ලැබෙයි කිව්වනම් උත්සාහවත් වෙනවද? වෙයි බොහෝම කලාතුරකින් කෙනෙක්. පේන්නේ නැහනේ. නමුත් ditta ධම්මව සම්දිත්තිකයි කියලා කියන්නේ ඒකයි. මෙලොවම විපාකයක් ගන්නවා. හොඳට ඉගෙන ගත්තොත් හොඳ රස්සාවල් කරන අය පෙනේ. ඉගෙන ගන්න බැරි අකුරක්වත් ඉගෙන ගත්තේ නැති අය කිසිම තැනක කිසිම ආයතනයක ප්‍රධාන නිලධාරියෙක් ධර්මයෙන් අධිපති භාවයක් පවත්න්නේ නැහැ කියලා Tamanටම ditta ධම්මෝ පෙනේ. එතකොට දෙමව්පිය ගුරුවරු උගන්වද්දී ඒකේ සාන්දෘෂ්ටික ඵලයකුත් දකිද්දී එයා එකෙන් ප්‍රතිඵලයක් ගන්නවා. ඔන්න එක පැතිකඩක් වහලා දුන්න කවුද? දෙමව්පිය ගුරුවරු. ඊට පස්සේ අපේ ජීවිතයට තව දුක එන තවත් පැතිකඩක් තියෙයි. ඒ තමයි කෙලෙස් නිසා දුක එනවා කියලා පැත්තක් තියෙනවා. අන්න ඒ ටික කෙලෙස් නිසා එන දුක ආවරණය කරලා දෙන්නයි ශ්‍රමණ බ්‍රාහ්මණය ලෝකේ ඉන්නේ.
ඒ නිසායි දෙමව්පියෝ ගුරුවරු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියන තුන්ගොල්ලම අපිට කල්යාණ මිත්‍රයෝ වෙන්නේ ඇයි? දෙපැත්තේම මේ දෙගොල්ලොන්ගේම පිහිට පිළිසරණ නියම විදිහට ලැබපු කෙනාගේ ජීවිතේ දුක කියන එකේ දශමයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ශ්‍රමණ බ්‍රාහ්මණයෝ උගන්වනවා කෙලෙස් කියන්නේ මොකක්ද? ඒක ඇති උනේ කොහොමද? ඒක නැති වෙන්නේ කොහොමද කියලා කෙලෙස් නිසා එන දුක් ටිකත් පෙන්නලා ඒ දුක හටගත්ත කෙලෙසෙත් පෙන්නලා ඒ කෙලෙසේ නැති වුණොත් මේ දුක නැති වෙනවා කියලා පෙන්නලා ඒක ඒ කෙලෙසේ නැති කළ දුක නැති කරගන්න ප්‍රතිපදාවකුත් පනවනවා. පනවලා ශ්‍රමණ බ්‍රාහ්මණයෝ හරි පැනෙවුවොත් උඹට මරණයෙන් පස්සේ මේ කෙලෙස් නැතිවීමේ දුක නිවෙයි කියලා කිව්වනම් උත්සාහවත් වෙනවද? නැහැ. ඒ දෙමව්පියෝ පැනෙවුවා වගේම සාන්දෘෂ්ටික විපාකයක් මේ ජීවිතේම අත්විඳින්න පුළුවන් කෙලෙස් නැතිකම නිසා දුකෙන් මිදුණු මේ ජීවිතේම දුකෙන් මිදලා ඉන්න පුළුවන් ධර්මතාවයක් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ පෙන්නනවා. අන්න ඒ ටිකත් ඉගෙන ගත්තොත් ඒ සාන්දෘෂ්ටික විපාකයක් පෙන්නුවොත් මේ කෙලෙස් නිසා එන දුකෙන් මිදෙන්න ඵලයන් ඒ මාවතේ කියලා තල්ලු කරන්න ඕනේ නැහැ. අදින්න ඕනේ නැහැ. Tamanටම පෙනෙනවා මේ පැතිකඩ දුකේ ආවරණය වුණාට දුක එන්න මේ පැතිකඩ තියෙයි. කෙලෙස් නිසා එන දුක් ටික නැති වෙලා නැහැ. ඒ නිසා ඒකට උත්සාහවත් වෙන්න ඕනේ කියලා උත්සාහය ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ මේ කෙලෙස් නිසා ඇති වෙන දුක් ටික නැති කරලා දෙන්න. ආපහු ශ්‍රමණ බ්‍රාහ්මණය අවශ්‍ය නැහැ. ඕගලන්ට ඉස්කෝලේ යන්න හැටි කියලා දෙන්න. ඕගොල්ලෝ කන්න ඕනේ, අඳින්න ඕනේ, කමිසේ බොත්තම දාන්න ඕනේ, සපත්තුවේ ලේස් එක දාන්න ඕනේ, ටයි ගැටේ ගහන්න මෙහෙමයි කියලා උගන්වන්න ඕනේ නැහැ. ඒකට ඉන්නවා දෙමව්පිය ගුරුවරු. බුදුරජාණන් වහන්සේ කරන්නේ මොකද්ද? කෙලස් ටික නිසා එන දුක ටික පෙන්වනවා. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං අප්පිහි සංපයෝගෝ දුක්ඛෝ පියේ විපෝගෝ දුක්ඛෝ යම්පිච්ඡං නලපති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. දුක පෙන්නලා ඒ දුකට හේතුව පෙන්වනවා. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගත తත්‍ර తත්‍රා බිනන්දිනේ සෙය්‍යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා ඒ දුක් ටික ඇති කරන කෙලස් ටික පෙන්වනවා. නිරෝධයත් පෙන්වනවා. යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාගෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. ඒ තුන් ආකාර තණ්හාවගේම ඉතුරු නොකොට නැති කිරීමක් තියෙනවා නම්, අත්හර දැමීමක් තියෙනවා නම්, නොගැනීමක් තියෙනවා නම්, ගෙවා දැමීමක් තියෙනවා නම් මේක නිරෝධයයි. ආය මේව අරිය අට්ඨංගිකෝ මග්ගෝ දුක්ඛ නිරෝධ ගාමනේ පටිපදා කියලා කෙලෙස් නිසා එන දුකත් ඒ දුක හට ගන්න කෙලෙසයක්, ඒ කෙලෙසේ නැතිනු දුක නැති වෙනවා කියන එකත් ඒකට යන ප්‍රතිපදාවත් පෙන්නලා දුන්නා. එතකොට දැන් හොඳට බලන්න කෙනෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියලා දුන්න ප්‍රතිපදාවේ ගිහිල්ලා කෙලෙස් නැති කරන මාවතේ ගිහිල්ලා කෙලෙස් නිසා එන දුක් ටික වාරණය කරගත්තොත් ඒ දෙමව්පිය ගුරුවරු කියලා දුන්නු උපායයට නොතිබුණා නම් කොච්චර කෙලෙස් නැති වුණත්, කෙලෙස් නැති කරන ප්‍රතිපදාවක හැසිරුණා, ගයක් දොරක් නැති වුණු සීත උෂ්ණ අවුවෙන් වැස්සෙන් දුක් විඳින්න වෙනවද නැද්ද? වෙනවා. කණ්ඩ බොණ්ඩ නැති වුණොත් බඩගින්නෙන් එන දුක එනවද නැද්ද? එනවා. අඳින්න පළඳින්න නැති වුණොත් සීතෙන් උෂ්ණෙන් එන දුක් එනවද නැද්ද? ලෙඩට බෙහෙත් නැති වුණොත් දුක එනවද නැද්ද? එනවා. කොච්චර කෙලෙස් නැති කෙරුවත් දෙමව්පිය ගුරුවරුන් කියන කල්යාණ මිත්‍ර ඇසුර නොලැබුවොත් මේ දුක් ටික විඳින්න වෙයි. දෙමව්පිය කල්යාණ මිත්‍ර ගුරුවරුන්ගේ උපහාය පිළිහිටලා හුත්තට ඉගෙන ගත්තා. හොඳ රස්සාවක් කරනවා. ගෙවල් දොරවල් තියෙනවා, යාන වාහන ඉඩකඩ ඇඳුම් පැළඳුම් තියෙයි.
නමුත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ අවවාදය පිළිගත්තේ නැත්නම් පිළිපැද්දේ නැත්නම් කෙලස් ටික නිසා එන දුක් නැති නොකොළොත් ඒ කොච්චර වස්තු හිමිකාරයෙක්ව තිබුණත් සතර පායේ ඉපදිලා විඳින්න තියෙන දුකෙන් මිදිලා නැහැ. ඊගාවට ලෙඩ වෙලා මහලු වෙලා යාළුවෝ මිත්‍රයෝ සහෝදරයෝ මරණයටපත් වෙලා විඳින්න වෙන දුකෙන් මිදිලා නැහැ. කවුරු හරි බැන්නොත් හිත රිද්ද ගන්නවා කියන එකෙන් මිදිලා නැහැ. වහල්කමින් මිදිලා නැහැ. අර ඉස්සෙල්ලා අපි කතා කරපු ওই දුක් ටික තියෙන්නේ මම වහල්ද නිවහල්ද කියලා. ওই දුක් ටික තියෙන්නේ කෙලෙස් නිසා. මොන්නතරම් කෝටි ප්‍රකෝටි තියෙන ධනවතෙක් වුණත් වහල්කමකයි ඉන්නේ. එහාගේ උනත් හිත රිද්දවන්න පුළුවන්. අනිත් කෙනෙකුට බැනලා. ඉතින් මම මතක් කළේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ ශ්‍රමණ බ්‍රාහ්මණය ලෝකේ පහළ වෙන්නේ ඔගලන්ගේ ජීවිතයේ කෙලෙස් නිසා ඇතිවෙන දුක තියෙනවා. අන්න ඒ ටික නැති කරලා දෙන්න. ඒකද මරණයෙන් පස්සේ නෙමෙයි. හොඳට ඉගෙන ගන්න පුතේ මරණයෙන් පස්සේ රස්සාවක් ලැබෙනවා නෙමෙයි. හොඳට ඉගෙනගෙන අවසන් වෙච්ච ගමන්ම සුදුසුයි හොඳ රස්සාවකට. ඒ වගේ මේ ධර්මයේ මේ ප්‍රතිපදාවේ හැසිරුණා මරණයෙන් පස්සේ දුකෙන් මිදෙනවා නෙමෙයි. මේ ජීවිතයේදීම දුකෙන් මිදෙයි. ඒ නිසා කෙලෙස් නිසා අපේ දුක ජීවිතයේ දුක එනවා නම් ඒ දුක නැති වෙන පැතිකඩ දුක නැති කරන පැතිකඩයි මේ ධර්මයෙන් පෙන්වන්නේ කියන එක හොඳට මතක තබාගෙන ආන්න. මම අද මාතෘකා වශයෙන් තැබුවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ සංයුත්ත නිකායේ 3 වෙනි කාණ්ඩයේ තියෙන අන්න තුම්මහා කං කියලා සූත්‍රය. අනේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නායම් වික්කවේ කායෝ තුම්මහකං. මේ වචනයක් ගානේ තම තමන්ට ආදේශ කරගන්න. නායම් වික්කවේ කායෝ තුම්මහකං. මහණෙනි මේ කය උඹලගේ නෙමෙයි තම තමන් මේ මම මගේ කියලා කයට නැඹුරු වෙලා කය ගැන හිතාන ඉන්නේ. ඒ එහෙම හිතා ඉන්න ඕගොල්ලන්ට බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි නැත්තම් ඔය කය ඔයාගේ නෙමෙයි. නායම් වික්කවේ කායෝ තුම්මහකං. ඔය කය ඔයාගේ නෙවෙයි. නාපි අඤ්ඤේසං. තව කෙනෙකුගෙත් නෙවෙයි. ඔයාගේ නෙමෙයි නම් පිට කෙනෙක්ගේද? නෑ පිට කෙනෙකුගෙත් නෙමෙයි. නාපි අඤ්ඤේසං. පුරාණ මිදම් වික්කවේ කම්ම. මහණෙනි මේ පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්තේ. අபிසංචේති තන් නිතරම චේතනාවෙන් පිළියෙල කරගන්නවා. ඉඳ ගන්නවා හිට ගන්නවා නිදා ගන්නවා ඇවිදිනවා කියලා මේ තමන්ගේ නොවන කය එක ඉරියව් වලට හදන්නේ මොකෙන්ද? සිතේ තියෙන චේතනාවෙන් නැගිටෙමි ඉඳගම්මි යම්මි කම්මි බොම්මි කියන චේතනාවෙන් තමයි මේ කය පිළියෙල කරගන්නේ. අபிසංචේතන වේදිතං දට්ඨබ්බම් වේදනාවට වස්තුවක් කොට දකින්න කියලා පෙන්වනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ කය මගේත් නෙමෙයි මේ කය තව කෙනෙකුගේත් නෙමෙයි පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත නිතරම චේතනාවෙන් පිළියෙල වෙන විපාකයට නැත්නම් විඳීමට වස්තුවක් කොට දකින්න කියලා. මෙන්න මේ ටික නොදන්නාකම නිසා මේ ටික නොදකින්නකම නිසායි අද ඔබට කය මම වෙලා කය මගේ වෙලා කය මගේ ආත්මය වෙලා තියෙන්නේ. මේ කය මම වෙලා මගේ වෙලා මගේ ආත්මය වෙලා තියෙන තාක් ඔබ මේ කයට ආදරේ මේ කයේ පැවැත්මට කැමති ඒ කැමති රූපේ දිරනකොට ජරාව නිසා ඔබට දුක එනවා. ඒ මගේ කියලා හිතාගෙන ඒ කය ලෙඩ වෙනකොට ඔබ රෝගී ස්වභාවයට පත් වෙන කෙනෙක්. ඔබ රෝගය නිසා දුක් වෙන්නේ.
ඒ කය නැසෙන්න යනකොට බිඳෙන්න යනකොට ඔබ මරණයට බයයි. මරණයටපත් වෙන්න හදන කෙනෙක් වෙනවා. ඒ කයේ කෙනෙක් නුගුණ කියනකොට කය කෙනෙක් කයේ නුගුණ කියනවා. කය ඔබේ නිසා ඔබට නුගුණ කිව්වා වෙලා තියෙන්නේ මේ. කෙනෙක් කයට ප්‍රශංසා කරනකොට කය ඔබේ නිසා ඔබට ප්‍රශංසා කිව්වා වගේ වෙලා තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ කය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියන එක දකින්න. නේතං මම නේසෝ හමස්මින් නෙමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. මේ කය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා මෙසේ ඇත්ත ඇති හැටියේ දැක්ක යුතුයි. අන්න ඒ විදිහට ඇත්ත ඇති හැටියේ දැක්කොත් මේ කයේ තමන්ව නොදකිනවා නම් තමන්ට මෙබඳු කයක් නැත්තම්, කයට අයිති තමනුත් නැත්තම් ඔබට දුක් විඳින්න තැනක් නැහැ. හොඳට බලන්න ඉදිරිය පිටිපස්ස උඩ යට වම දකුණ කියලා ඔබට දිශාවන් තියෙන්නේ කුමකට සාපේක්ෂවද කියලා? තමන්ගේ කයට සාපේක්ෂව නෙමෙයිද කියලා බලන්න. යම් කිසි කෙනෙක් මේ කයෙන් මිදුනොත් එයා දස දිශාවෙන්ම මිදුණු කෙනෙක්. විප්පමුත්තස්ස සම්පති සියලු තැනින්ම මිදෙනවා. ඒ මිදීමට කරන්න තියෙන්නේ එක දෙයයි. මං ඉස්සෙල්ලා පෙන්නන්නම් අපි අහුවෙලා තියෙන හැටි තැන. මේ රූපේ බුදුරජාණන් වහන්සේ තමන්ගෙත් නෙමෙයි, අනුන්ගෙත් නෙමෙයි, පුරාණ කර්මෙන් ප්‍රත්‍යයෙන් හටගත්ත චේතනාවෙන් පිළියෙල වෙන අනිත්‍ය වෙන වස්තුවක්. නමුත් ඒක පේන්නේ. අපි නිකමට ඇහැ කියන එක ගම්මු. මම මේ හරහා ලොකු ධර්මයක් කියලා දෙන්නම්. නමුත් පොඩි උපමාවකින් ඉස්සෙල්ලා අවුරුදු 5-6ක නැත්නම් 7-8ක ගැමි දරුවෙක් ගමක ඉන්න දරුවෙක් ගත්තොත් මගේ හදවත මේ වකුගඩුව මේ හදවතේ හැටි මෙහෙමයි, වකුගඩුවේ හැටි මෙහෙමයි කියලා හිතන්න හෝ කියන්න හෝ කරන්න දන්නවද? වකුගඩුවක් හදවතක් ගැන නිමිත්තක් හෝ තියනවද? වකුගඩුව හදවත ගැන කුසල හෝ අකුසල කියන ධර්මතා දෙකෙන් එකක්වත් උපදවා ගන්න යට පුළුවන්ද? බෑ. නමුත් වකුගඩුවක් ගැන සංඥාවක්වත් නැතුව, හදවත කියන එකක් ගැන සංඥාවක්වත් නැතුව, හිතින් කියින් කිරින් කිසිවක් ඒ සම්බන්ධව කෙරෙන්නෙත් නැතුව, කරන්නෙත් නැතුව, නමුත් ඒක ජීවිතේ වෙලා ජීවත් වෙනවා කියන එකක් වෙනව නේද? ජීවත් වෙන්න ජීවත් කරවන ධර්මතාවය ගැන තියෙන දැනුම අවශ්‍යද නැද්ද? අවශ්‍ය නැහැ. දැන් ඒ දරුවට ඒ දැනුම නැහැ කියලා වකුගඩුව නැති වුණාද? ඒ දැනුම නැහැ කියලා හදවතේ ක්‍රියාව නැති වුණාද? විපාක ඌ ඒ හදවත වකුගඩුව වගේමයි ඇහැ කන දිව නාසය ශරීරයත් ඒ බඳුමයි. කිසිම දවසක පෙනීම් කෘත්‍ය කරනවා නිමිති නැති තැනක. ඇහිම් කෘත්‍ය කරනවා කන නිමිති නැති තැනක. ගඳ සුවඳ දැනීම් කෘත්‍ය කරනවා නිමිති නැති තැනක නාසය තියාගන්න. හදවතේ ලේ අරගෙන ලේ පොම්ප කරන ක්‍රියාව කරනවා නිමිති නැති තැනක ඉඳගෙන. වකුගඩුවේ තියෙන දියර වර්ග පෙරලා පිරිසිදු කරලා දෙනවා නිමිති නැති තැනක ඉඳගෙන. පහු කාලෙදී ලොකු වුණාම වෛද්‍ය ශිෂ්‍යයෙක් හරි විද්‍යාපීඨයකට ගිහිල්ලා හරි වකුගඩුව කපලා නැත්තම් වකුගඩුවක කියන නිමිත්ත ගන්නවා ඇහැට පෙනෙන බාහිර රූපායතනයකින්, පොතකින් හෝ මිනිහක් කපන දිහා බලලා හෝ
මේ තමයි වකුගඩුව, මේ වකුගඩු හරස් කඩ, මේ හදවත, මේ හදවතේ කපාට කියලා හොඳට ඉගෙන ගත්තාම දැන් හදවත ගැන වකුගඩු ගැන දැනුමක් තියෙයි. එයා හිතාගෙන ඉන්නවා මංගාව තියෙන හදවත වකුගඩුවත් මේ වගේ කියලා දැන් හිතාගෙන ඉන්නවා. නමුත් මුලින් ওই දැනුම නැති කාලෙදිත් හදවතයි වකුගඩුවයි තිබුණා. ඒකේ පැවැත්මට ওই දැනුම අවශ්‍ය නැහැ. නමුත් දැන් දැනුම ආවට පස්සේ හිතන්නෙම මේ දන්න දේ මංගාව තියෙන හදවත ගැනමයි, මගේ හදවත මේ දන්න දෙයමයි කියලායි. ඒ උපමාව. ඒ වගේ ඕගොල්ලන්ට ඇහැ ගැනත් කවදාවත් නිමිති නැති තැනකයි තිබුණේ ওই හදවත වකුගඩුව වගේ. මේ ඇහින්ම බලන බාහිර රූපායතනය හරහා කණ්ණාඩියට ඉස්සරහට එන රූපයක් දිහා බලලා හෝ මේකට තමයි ඇහැ කියන්නේ. සුදු පාටයි කළු පාට ඉංගිරියාවක් තියෙනවා. මෙන්න මේ ඇහැ මෙහෙමයි කියලා කණ්ණාඩියට වැටෙන ඡායාවෙන් හෝ ඇහැගෙන නිමිත්තක් අරගෙන ඉස්කෝලේ තියෙන පොතපතෙන් හෝ ඇහැ කියන්නේ මෙන්න මෙහෙමයි හැදිලා තියෙන්නේ, ඇහි කපාට කියන්නේ මෙන්න මේකයි, දෘෂ්ටි විතානය කියන්නේ මෙන්න මේකයි කියලා ඇහැ ගැනත් අපි ඉගෙන ගන්නවා. එහෙම නැත්නම් තව ඉදිරියෙන් පෙනෙන කෙනෙක් දිහා බලලා මේ තමයි අර කෙනාගේ ඇස් දෙක, මගේ ඇහත් මේ වගේයි කියලා දැන් තමන් හිතාගෙන ඉන්නව නේද? දැන් හිතාගෙන ඉන්න ඇහැ කියලා යමක් තමන්ගේ දැනුමේ තියෙ නම් ඔය දැනුම නැති කාලෙදිත් ඇහැ ජීවිතේ වෙලා පෙනීම් කෘත්‍ය කළා. දැන් අපි හිතාගෙන ඉන්නේ පෙනෙන ඇහැ ගැනමයි මම දන්නේ, දන්න ඇහැ ගැනමයි පෙනෙන්නේ කියලා. පෙනෙන ඇහැ ගැනමයි දන්නේ, දන්න ඇහැමයි පෙනෙන්නේ කියලා අපි හිතාගෙන ඉන්නේ. දැන් අපිට ඔය විදිහට ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන හයක්ම ඇති බවට අද ඔබට එකතු වෙලා තියෙන්නේ කොහොමද කියලා දන්නවද? බාහිර රූපායතනය හරහායි. බාහිර රූපායතනය ඔබ පිරිසිඳ දැක්කොත් ඔබ දන්නවද ඔබට මේ ආයතන හයම Taman කියලා පනවන්න පුළුවන් ආයතන හයම නිරුද්ධ වෙනවා. අද ඔබට ඇහැක් ගැන දැනුමක් තියේ නම් ඇහැ ගැන යම් තාක් විස්තරයක් කියන්න පුළුවන් කමක් තියේ නම් ඔය දැනුම අයිති කර්ම භවයට. පෙනීම් කෘත්‍ය කරන ඇහැ අයිති විපාක භවයට. පෙනීම් කෘත්‍ය කරන විපාකයේ අවසන් වෙච්ච දවසට මේ වගේම පෙනීම් කෘත්‍ය කරන ඇහැක් හදාගන්න තියෙන හේතුවයි අද ඔබට ඇහැ කියලා තීරණය කරන්න පුළුවන්, හිතන්න පුළුවන්. ඔය හිතේ තියෙන සුදු පාට කළු ඉංගිරියාවක් තියෙන ඇහැ කියලා හිතන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ ටික. ඔන්න ඔය ඇහැ තියෙන තාක් පුද්ගලයා ඉන්නවා. පුද්ගලයා ඇති තාක් ඇහැ තියෙනවා. යම් වෙලාවක සලායතන නිරෝධයි කියලා කියන්නේ ඔන්න ඔය ඇහැ තියනවා කියන කර්ම නිමිත්ත අතහැරුණු දවසට අතීත ඇහැ නිරුද්ධ වෙලා අනාගත ඇහැ ඉපදිලා නැහැ. වර්තමාන ඇහැ පෙනීම් කෘත්‍ය කළා නැති වෙලම යනවා කියන එක පෙනෙනවා ඔබට. ඔබේ හිතේ ඇහැ කියලා තියෙන මිම්ම අතහැරුණා. හිතේ ඇහැ කියලා තියෙන තැන ඇහැ නෙමෙයි, ඇහැ කියලා ඇහැ හදාගන්න තියෙන කෙලෙස්. හොඳට මතක තබා ගන්න. දැන් ඇස් දෙක වහගෙන මේ මගේ ඇහැ කියලා අපිට මේ ශරීරෙම ඕන තැනක රත මේ ඇහැ කියලා අද Taman දන්න ඇහැ අල්ලන්න පුළුවන් නේද මෙහෙම කළා හැමෝටම. හරි, හොඳට බලන්න අපි ඇහැ කියලා අල්ලන තැනට කෝටුවකින් ඇන්නොත් රිදෙයිද නැද්ද? රිදෙයි. එතකොට උපදින විඥානය මොකද්ද? ඇහැ. අපි ඇහැ කියලා අල්ලන්න පුළුවන් තැනට ඉන්ඩිකට් එකෙන් හරි කෝටුවකින් ඇහැරි යන්නොත් රිදෙයි.
ඒ වේදනාව උපදින්නේ මොන සිත ඉපදලාද? කාය විඥානේ ඉපදලා. ඉතින් ඇහැනම් කාය විඥානේ උපදින්නේ කොහොමද? අද ඔබ මනසේ තියෙන gati ටික පුරාණ කර්මයෙන් හටගත් සතර මහා ධාතු කයකයි දකින්නේ. නමුත් පෙනීම කෘත්‍ය කරන්නේ ප්‍රසාදයකින්. ඔබට මේ ප්‍රසාදය අහුවෙන්නේ නැහැ, දන්නේ නැහැ. මම මේ ටික මතක් කළේ අපි දන්නේ අපි මායයට අහුවෙලා තියෙන්නේ පුදුමාකාර වක්‍රාකාර සිද්ධාන්තයක. ඉතින් ඔය ටිකෙන් ගැලවෙන්න මෙන්න මෙහෙම තැනකින් අපි ගාව අද තියෙන ඇහැයි කියලා අපි ගාව තියෙන දැනුම අද අපිට තියෙන ඇහැ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේම ඇහැ තියෙයි. ඉපදුණු දවසේ ඉඳලා ජීවත් වෙනකම්ම මැරෙනකම්ම ඇහැ තියෙනවා කියන මට්ටමකයි අපිට තියෙන්නේ. නමුත් පෙනීම කෘත්‍ය කරන නිමිති නැති සැබෑවටම පෙනීම කරන ඇහැ අහුත්ව සම්භූතං හොත්තන භවිෂති පෙර නොතිබීම හට නිතුරු නැතුව නැති වෙන තැනකයි ඒ ඇහැ තියෙන්නේ. අන්න ඒ ඇහි ලක්ෂණයයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන පැහැදිලි කළා. මේ අද අපි දන්නා උදක්නා වූ ඇහෙන් මිදෙන්න මාවත පෙන්වයි. ඒක මම පෙන්වන්නම්. අපි ගාව තියෙන ඇහැ අයින් වෙලා ඇහි නියම ස්වභාවය කියන තැනට නුවණ අරගෙන ඇහි Nirodhe සාක්ෂාත් කරන හැටි අපිට කරන්න පුළුවන් කම තියෙන්නේ මේ ස්පර්ශ ආයතන 6 පිරිසිදු දැකීමෙන්. ඒ කිව්වේ මහණෙනි මේ කය නුඹලගේ නෙවෙයි තව කෙනෙකුගේත් නෙමෙයි පුරාණ කර්මෙන් හටගත්තේ කියන තැනදී කිව්වා දේශනා කළා කැටි කළා ගන්න ඇහැට පෙනෙන රූපත් ඒ දින නිසා උපදින සිත් චක්කු විඥානය කනත් ශබ්දයත් ඒ දින නිසා හටගන්න සෝත විඥානයත් නාසයත් ගන්ධයත් ඒ දින නිසා හටගන්න ගහන විඥාන සිතත් දිවත් රසත් ඒ දින නිසා හටගන්න ජීව විඥාන කියන සිතත් කයත් කයට ගැටෙන දේ ඒ නිසා උපදින කාය විඥානයත් සිතත් ධර්මාරම්මනත් ඒ දින නිසා උපදින මනෝ විඥානයත් කියන මේ ස්පර්ශ ආයතන 6ම තමන්ගේ නෙමෙයි කියන එක කිව්වා තථාගතයන් වහන්සේ. අනුන්ගෙත් නෙමෙයි කියලා කිව්වා. පුද්ගලයෙක්ගේ කෙනෙක්ගේ නෙමෙයි කිව්වා. පුරාණ මිදම් බික්කවේ කම්මං හේතු ප්‍රත්‍යයයි කියලා කිව්වා. ධර්මතාවයක් තියෙන කිව්වා කියලා මතක් කළා තථාගතයන් වහන්සේ. ඒ නිසා පින්වත්නි හොඳට එක දෙයක් මතක තබා ගන්න. අපේ ඇස් ඉදිරි පිටට කවදාවත්ම ඇවිල්ලා නැහැ. අපේ ඇස් ඉදිරි පිටට කිසිම දවසක එන්නේ නැහැ පුද්ගලයෙක්ගේ රූප, සත්වයෙක්ගේ රූප, ද්‍රව්‍ය කාරණාවල රූප. මෙතන මේ පේන දර්ශනය විශාල කැමරා කාචයකට අරගෙන ෆොටෝ එකක් ගහලා දැන් මෙතනම බිත්තියක එල්ලුවා. මේ පෙනෙන දර්ශනයම බිත්තියේ තියෙන ඒ ෆොටෝ එකයි මේ ෆොටෝ එකේ කෝකද ඇත්ත? මෙතන තියෙන එකම නේද දැන් මේ බිත්තියේ තියෙන්නේ? එතකොට දැන් මේ බිත්තියේ ගහලා තියෙන ෆොටෝ ඇතුළෙත් බලලා මේ අහවල් කෙනා මේ අහවල් කෙනා මේ අහවල් කෙනා කියලා ඕගලන්ට කියන්න බැරි වෙයිද? ෆොටෝ එක ඇතුළෙත් පුළුවන්. එහෙම කියද්දි පුද්ගලයෝ ඉන්නවද ඒක ඇතුළේ? නැහැ. එහෙනම් දැනුත් මේ තියෙන්නේ මෙතන තිබුණු ඒ චිත්‍රෙම තමයි ආලෝක මේ රූප ටිකට වැටලා එන ආලෝක පරාවර්තනයේ තමයි අර නෙගටිව් එක පිච්චෙන්නේ. එතකොට මේ ඇස් ඉදිරි පිටට ආපු රූපය
හැම වෙලාවෙම සැබෑම ස්වභාවය තමයි වර්ණ සටහන් මාත්‍රයක් චිත්‍ර මාත්‍රයක් තියෙන්නේ. සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි මේ රූපය. රූපේ ශුන්‍යයි කියනකොට රූපේ දකින්න ඇහැ කෙනෙක්ගේ නෙවෙයි කියන එක තියෙන ඉබේම. ඒ රූපේ දකින්න සිත කෙනෙක්ගේ නෙවෙයි කියන එක ඒක තුලක් තියෙන ශුන්‍යතාවයක් කියන එක තියෙන්නේ ඉබේම. රූපේ ආත්ම වෙනකොට හිත ඇහත් ආත්මයි හිතත් ආත්මයි එක්ක උපදින ධර්මතත් ආත්මයි. ඔබට පෙනෙන රූපයත් දකින්න එදාට ඒ රූපේ දැකපු ඇහැ ඒ බඳු වෙනවමයි. මෙතෙන්ට යන්න පාර මම වෙනම කියන්න. මේ දර්ශනය ගැඹුරුයි. මේ දර්ශනය හොඳට ඉගෙන ගන්න. මේ දර්ශනයට තමයි ශුන්‍යතා දර්ශනය කියලා කියන්නේ. මේ ශාසනයේ පනවන මේ ශුන්‍යතාවය බොහෝ ගැඹුරුයි. කොච්චර ගැඹුරුද කියනවනම් අනේ පිට සිටුතුමා ජීවිතයේ අවසන් කාලෙදී චේතවනාරාමයට පණිවිඩයක් යවනවා. වැඩ කරන කෙනෙක් අතේ සරියුත් මහ රහතන් වහන්සේට ස්වාමින් වහන්සේ අනේ පිටු සිටු ගැහැවි බොහොම දැඩි ගිලන් ස්වභාවයටපත් වෙලා අමාරු ස්වභාවයෙන් ඉන්නේ අනුකම්පාවෙන් පුළුවන් නම් වඩින්න කියලා. සරියුත් මහ රහතන් වහන්සේ වැඩිහාම සුව දුක් අහනකොට කියනවා බොහොම අපහසුයි අමාරුයි දුක ගැන ලොකු විස්තරයක් කියනවා. මජ්ක්‍ධිම නිකායේ අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය බලන්න. කෙටියෙන් මම එකකින් කියන්නේ වෙලාවේදී සරියුත් මහ රහතන් වහන්සේ අවවාදයක් කරනවා. ගෘහපති ඔබගේ සිතට ඇහැ ඇසුරු වෙන්න දෙන්න එපා, රූපය ඇසුරු වෙන්න දෙන්න එපා, චක්කු විඥානය ඇසුරු වෙන්න දෙන්න එපා, ඒව උපාදාන වෙන්න දෙන්න එපා. කන, නාසය, දිව, ශරීරය, මනස කියලා මේ ස්පර්ශ ආයතන හයෙන් එකක්වත් අහු නොවන විදියට හිත රැකගන්න, හිත තබා ගන්න කියලා දර්ශනයක් දේශනා කළාම අනේ පිටිසුතුමා ආඩනවා. ඇඬුවාම අහනවා ආනන්ද හාමුදුරුවෝ ඉඳලා ගැහැවිය ඔබට ඇයි මේව දාලා යන්න ලෝභයි වගේ හිතෙනවද? මේව දාලා යන්න දුකයිද කියලා. නෑ ස්වාමීනි මේ වගේ දේවල් දාලා යන්න බැරි නෑ. දාලා යන්න බැරි කම හින්දා නෙමෙයි. මේ වගේ දහම් පරයයක් ඇහුවිරු කාලයක් මතක නෑ. ජීවත් වෙද්දි මේ වගේ දහමක් අහන්න බැරි වෙච්ච එක ගැන යහපු නැති එක ගැනයි දුක කිව්වා. සරියුත් මහ රහතන් වහන්සේ කියන ගැහැවිය සුදුවත් හඳින ගිහිව ඔබට මේ ශුන්‍යතාවයේ ගැඹුරුයි තේරෙන්නේ නැහැ. ඒ නිසායි මම මේ දේශනා නොකරන්නේ කියලා. එවලාදී අනේ පිටිසුතුමා ඉල්ලීමක් කරන නෑ ස්වාමීනි සුදුවත් හඳින ගිහි අය අතරත් මේ ධර්මයේ තේරුම් කරගන්න පුළුවන් අය ඉන්නවා කියලා දකින්න ලෝකෙට දේශනා කරන්න කියලා. එතකොට ඒ නිසා මේ ශුන්‍යතාවයේ ගැඹුරු ඔය කියපු පණිවිඩේ තමයි මම අර කෙටියෙන් කියන්නේ. ටීවී එකේ පෙනෙන රූපවලත් පුද්ගලයේ සත්‍යය පේනවනේ ඕගලන්ට නේද? නමුත් හිත තබල හොඳට බැලුවොත් ඇස් ඉදිරි පිටට එන රූපේ සම්පූර්ණම ස්වභාවයේ සත්ව පුද්ගල නොවන අනාත්මයි. ඒ වගේ ඕගොල්ලන්ට මෙහෙම පුද්ගලයේ සත්‍යය පෙනෙනවා කියලා මේ පෙනෙද්දිත් ඇස් ඉදිරි පිටට ආපු මේ වර්ණ සටහන මේ රූපේ පවතින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු අවකාශ ධාතුවේ රාශි වෙච්ච එක එක හැඩ ටිකක සටහන් ටිකක් මේ තියෙන්නේ. සතර මහා ධාතුව අවකාශ ධාතු තුන රාශි වෙච්ච එක එක හැඩ සටහන් ටිකක් තියෙනවා. ඇස් ඉදිරි පිටට එන්නේ හැමදාම අනාත්මෝ සත්ව පුද්ගල නොවන රූපයක්මයි. ආවෙත් බඳු රූපයක්මයි. එන්නෙත් එහෙමයි. අනාගතයටත් රූපායතනේ ඇත්ත ඔහොමයි. කන, නාසය, දිව, ශරීරය කියන මේ බාහිර ස්පර්ශ ආයතන හයේම ස්වභාවය සත්ව පුද්ගලයන්ගේ රූප, සත්ව පුද්ගලයන්ගේ ශබ්ද, සත්ව පුද්ගලයන්ගේ ගන්ධ, සත්ව පුද්ගලයන්ගේ රස, සත්ව පුද්ගලයන්ගේ ස්පර්ශ මේ එකකවත් තිබුණ නෙමෙයි, තියෙනවත් නෙමෙයි, තියෙන්නේද නැහැ. මේ යථාර්ථය කියන්නේ ධර්මතා ටික.
ඒ වගේම වටිනා රන් රිදී මුතුමැණික් බලන්න පුළුවන්කම ඒවැ හඬ ඒවැ රස ඒවැ ගඳ ඒවැ ස්පර්ශයක් කවදාවත් මේ ස්පර්ශ ආයතන හයේ තිබුණේ නැහැ. මේ ස්පර්ශ ආයතන හයේ හැමදාම තිබුණේ සත්ව පුද්ගල භාවයෙන් තොර ශුන්්‍යත භාවයක්. මේ ස්පර්ශ ආයතන හය කිනෝට කෙටියෙන් ගන්න ඇහැට රූප පෙනෙන තැන හිතන තැන නෙමෙයි ඇහැට රූප පෙනෙන අවස්ථාව පෙනෙන තැන එක ආයතනයක්. කනට ශබ්දය ඇහෙන තැන කනට ශබ්දය ඇහෙනකම එක ආයතනයක් දෙකයි. නාසයට ගන්ධය දැනෙන තැන දිවට රස දැනෙන තැන කයට ස්පර්ශයෙන් දැනෙන තැන සිතට ධර්මාරම්මණයෙන් හම්බ වෙන තැන. මේ ස්පර්ශ ආයතන 6 කියලා කිව්වේ ඔය 6ට. ඔය 6 සැබෑම ස්වභාවය තමයි ශුන්‍යතයි. සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි. අනිමිත්තයි. මේ ස්පර්ශ ආයතන 6ේම සැබෑම ස්වභාවය රාග වශයෙන් ඇලෙන්න, ද්වේෂ වශයෙන් ගැටෙන්න පුළුවන්, මෝහ වශයෙන් රැවටෙන්න පුළුවන් ධර්මතාවයක් නිමිත්තක් ගන්න පුළුවන් තැනක් දෙයක් තිබුණෙම නැහැ. මේ අහවල් කෙනා, අහවල් පුද්ගලයා, අහවල් දේ කියලා නිමිති ගන්න පුළුවන් කමක් ඇත්තේම නැහැ මේ ස්පර්ශ ආයතන 6 යථාර්ථය. ප්‍රාර්ථනා කටයුතු කිසිවක් මේ ස්පර්ශ ආයතන 6 නැති. ප්‍රාර්ථනා කරනවා තියා හීනකින්වත් යන්නවත් සුදුසු නැති. ගිය කෙනාට ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් පන්න පිටිපස්සෙන් ගෙනත් දෙන ධර්මයක් ස්පර්ශ ආයතන 6 තියෙන්නේ. ස්පර්ශ ආයතන 6 කියන්නේ ඇහැට පෙනෙන රූපේ පැත්ත, කනට ඇහෙන ශබ්දේ පැත්ත කියන්නේ සතුටු වෙලා වඩා ගන්න දේවල් තියෙන පැත්තක් නෙමෙයි. හැරිලවත් බලන්න බැරි නොබැලිය යුතු ධර්මතාවයක් දුක. මේ පෙනෙන රූපේ පැත්තට, ශබ්දේ පැත්තට කෙනෙක් ගියොත්, අල්ල ගත්තොත් ජරා මරණ සංඛ්‍යාත සසරම හිමි වෙලා උරුම වෙනවා විනා වෙන දෙයක් එයාට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රාර්ථනා කටයුතු කිසිවක් මේ තුල නැති අපනිහිත ස්වභාවය. ඔය නිවනේ ලක්ෂණ තුන. ඔන්න ඔය ස්වභාවය හැමදාම අපේ මනසේ වැහිලා. අපි කියමු පෙර ජීවිතයක අපි හිටියනම් මේ වගේම ආයතන 6 හම්බ වෙලා ආයතන 6 සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන්තර ශුන්්‍යත ස්වභාවය රාග දේශ වශයෙන් ඇලෙන්න ගැටෙන්න රැවටෙන්න බැරි අනිමිත්ත ස්වභාවය ප්‍රාර්ථනා කටයුතු කිසිවක් නැති දුක්ම එළවන ධර්මතාවය කියලා දෙන්න කවුරුවත් හිටියේ නැහැ. ඒබඳු දර්ශනයක් පෙන්වුවේ නැහැ. පෙන්නන සත්පුරුෂ ඇසුරක් සද්ධර්මයක් අපිට අහන්න හම්බුන්නේ නැහැ. ඒ නිසා ඒ ජීවිතෙත් මේ වගේම ඇස් ඉදිරි පිටට එනකොට එන රූපේ ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා ඔය රූපේ හිතට සිහි කළා අරගෙන අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා රන් රිදි කියලා දැකපු දෙයට අපි හිතනවා. අපි හිතන්නේ ඕනනම් අපි පොඩි පරිශ්‍රණයක් කරලා බලමු. දැන් මේ ඉදිරියෙන් තියෙන මේකට කියනවා අපි වතුර බෝතලේ කියලා. මගේ අතේ තියෙන වන කියන මේ අල්ලගන්න එකට කියන වටාපත කියලා. මේක සම්මතයක් නේ, ආණ්ඩුවේ නීතියක් දානවා. මේකට වටාපත කිව්වොත්, මේකට බෝතලේ කිව්වොත් මරණීය දණ්ඩනය කෙලින්. දඬුවම වැඩි තරමට ශික්ෂණය වැඩි. දඬුවම ලිහිල් වෙන්න ශික්ෂණය අඩුයි. ඒ හින්දා මරණීය දණ්ඩනය. අද ඉඳලා මේ බෝතලේ කියපු එකට වටාපත කියන්න ඕනේ, වටාපත කියපු එකට බෝතලේ කියන්න ඕනේ කියලා නම් දෙක මාරු කළොත් දැන් ඕගොල්ලෝ වරදින්න දෙන්නේ නැහැ. ඒ දඬුවම බලවත් නම් ශික්ෂණය බලවත්. ඕගොල්ලෝ අමතක කරන එක අමතක කරනවා. අමතක වෙන්න දෙන්නේ නැහැ.
අමාරුවෙන් හරි මේක දිහා පැටලි බලන්නේ වටාපත කියලාමයි. මේ අල්ලගෙන ඉන්න එක දිහා බලනවා බෝතලේ කියලා. පුංචි ළමයෙක් උපන්නාම මේ මොකද්ද පුතේ කිව්වහම පෙන්නනවා වටාපත. මේ මොකද්ද පුතේ කිව්වහම බෝතලේ කියනවා. ළමයට වෙනසක් ඇත්තෙම නැහැ. කාලයක් භාවිතා කරනකොට අපි හුරු වෙනවා මේ අතේ තියෙන එක දකින්නකොට බෝතලේ මේක දකින්නකොට වටාපත. හොඳට බලන්න මේ වස්තුන්ගේ භෞතික තත්වයේ කිසිදු වෙනසක් නොකොට හිතෙන් විතරක් ඒ දිහා බලන කෝණය වෙනස් කළා. අපිට මේ දෙකේ නම් දෙක මාරු කරගන්න පුළුවන් වුණා නේද? පුළුවන් වුණා. ඒ වගේ ඕගොල්ලෝ දන්නවද? පෙනෙන රූපය ආරම්භය වටිනාකමක් ඇති වෙන විදිහේ ප්‍රඥාප්තියකුත් එක්කනම් ඕගොල්ලෝ පෙනෙන දෙයට හිතන්නේ. මේ අපේ බාප්පනේ, මේ අපේ අම්මනේ, මේ අපේ මල්ලිනේ කියලා පෙනෙන ඇස් ඉදිරි පිටට එන්නේ අනාත්ම රූපයක්. තමන් ඒ රූපය ඇස් ඉදිරි පිට තියාගෙන වටිනාකමින් යුක්තව සත්පුද්ගල භාවයකින් හිතුවාම ඒ දිහා බලන කෝණය විතරයි වෙනස් වෙන්නේ. දැන් අපිට මේ වස්තුව වෙනස් වෙලා වගේ පේන්නේ. ඕගොල්ලෝ හිතේ බලන මින්ම කෝපයේ බෝතලේ වටාපත කියලා හිතේ තියෙන අදහස් දෙකයි මාරු කළේ. නමුත් ද්‍රව්‍යයයි පෙන්වන්නේ ඕගොල්ලන්ට මාරු වෙලා. නේද? ඒකෙම මතක් කළේ පෙනෙන රූපායතනේ අනාත්ම වුණාට ඕගොල්ලෝ මේ අනාත්මය දන්නේ අපි පෙර ජීවිතේ එහෙම අනාත්මය කියලා දෙන්න කෙනෙක් නැහැ. ඇස් ඉදිරි පිටට ආපු රූපෙ දිහා සත්‍යයක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, ආත්මීය දෙයක් තියෙනවා කියන හැඟීමෙන්මයි රූපයක හිත ඇසිරෙව්වේ. මේ පෙනෙන පැත්තේ රත්තරන් තියෙනවා, රිදී තියෙනවා, මේව මෙච්චර වටිනවා කියලා වටිනාකමක්මයි රූපය ඇස් ඉදිරි පිට තියාගෙන හිත හැසිරෙව්වේ. ඊට පස්සේ අපේ හිතේ තියෙන ගති ටික නිසා ගති ටික අපි දන්නේ අපිට දැන් පෙනෙන්නේ පෙනෙන පැත්තේ පුද්ගලයෝ ඉන්නවා, පෙනෙන පැත්තේ වටිනා වස්තු තියෙනවා වගේ පෙවුනේ. අපිම හදපු අයසාව මලං සමුට්ඨිතං තදුට්ඨාය තමේව කාදති. ඒවං අතිදෝන චාරීණං සකකම්මනි නයන්ති දුක්ගති. යකඩෙන් නැගුණු මලය වෙන යකඩයක් කරනවද? ඒ යකඩෙම කාලා විනාශයටපත් කරනවා. ඒ වගේ නුවණ නැති කෙනා තමන් තුළ උපදවන කෙලෙස් මලයට එහාම දුක් විඳිනවා. මේ ඇස් ඉදිරි පිටට එන රූපය ගැන තියෙන අනවබෝධයෙන් ඔය පෙනෙන රූපය කෙනෙක් පුද්ගලයෙක් කියලා රූපෙ දිහා බලාගෙන හිත ඇසිරෙන්නේ අපිමයි. අපිම හදපු කෙලෙසයට අපි පැටලෙනවා. දැන් අපිටම පෙනෙන්නේ රූපේ කෙනෙක් වගේ. පෙනෙන අරමුණ ප්‍රාර්ථනා කොට කිසිවක් නැති නොවටිනා ගත්තොත් උරුම වුණොත් උරුම වෙන්නෙම දුකක් කියන මට්ටමේ රූපයක් ඇහැක් තියෙන්නේ. ඒ බඳු තැනක මේවා රත්තරන් මෙච්චර වටිනවා, මෙච්චර දෙයක් කළ හැකි මේක තිබුණොත් කියලා පෙනෙන වස්තුවට වටිනාකමක් ඇති වෙන විදිහට අපි හිතන්නේ. ඊට පස්සේ අපි හිතපු එකට අපිම රැවටෙනවා වටිනා වස්තු තියනවා වගේ කියලා. ඔගොල්ලෝ අහලා ඇති නේද 5000 කඩදාසි කෑල්ල ගැන මම කියනවානේ. ඇස් ඉදිරි පිටට පිදුරු ටිකකින් කිමිකල් ටිකකින් දාපු කඩදාසියක චිත්‍ර ටිකකින් දියසායන් ටිකකින් ඇඳපු චිත්‍ර කොලයක් එන්නේ. දකින්නකොටම අපේ හිතේ 5000ක් මෙච්චර වටිනවා කිව්වහම ඊට පස්සේ අපේ හිතේ තියෙන ගතියට අපිම යට එන කඩදාසිය 5000ක් වටිනවා. 5000ක් වටිනා කඩදාසියක් වගේ අපිට තේරෙන්නේ. ඔන්න ඔය විදිහට පෙර ජීවිතයේ ආයතන හයේ අනාත්ම ස්වභාවය තේරුම් ගන්න බැරුව රාග, ද්වේෂ, මෝහ ඇති වෙන විදිහට, ලෝභය ඇති වෙන විදිහට, පුද්ගල භාවයෙන් තරහව ඇති වෙන විදිහට, ලෝභය ඇති වෙන විදිහට, මෝහය ඇති වෙන විදිහට සිතින් කියින් අපි කළා. ඒ ස්පර්ශ ආයතන 6 නිරුද්ධ වෙනකොට
ඒ ස්පර්ශ ආයතන හයේ පුද්ගලයෝ හිටිය සත්වයෝ හිටියා කියන නිමි ටික විතරක් මනස ඉතුරු වුණා. ඒ නිමිත්ත හේතු වුණා දැන් මේ වගේ විඥානයේ රූපයකට බහැලා නාම රූප කය සවිඥානික කළා ආයත ආයතන ටිකක් හැදුවා දැන් ආයත ශුන්‍යතාවය. පුද්ගලයෙක්ගේ ඉපදීම නෙමෙයි ඒ පෙර අවිද්‍යා සංකාරය නිසා ස්පර්ශ ආයතන හයේ ශුන්‍යතාවයේ තේරුම් ගන්න බැරුව ස්පර්ශ ආයතන හයට තමන්ගේ මනසින් වටිනාකමක් දීලා මනසින් පුද්ගලයෝ ඉන්නවා කියලා ස්පර්ශ ආයතන හය තුල හදාගත්ත කෙලෙසි. මනස තුල පුද්ගලයෙක් ඉන්නව නෙමෙයි පුද්ගල භාවයේ තියෙන්නේ මනස තුල කෙලෙස් ටිකකින්. ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නා කම නිසා මේ කෙලෙස් ටික පවතින්නේ. ඒ කෙලෙස්ය ඒ අවිද්‍යා සංඛාරය හේතු වුණා දැන් විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් බැහැගෙන මේ වගේ කයක් සවිඥානික කරලා ආයතන ටිකක් හැදිලා රූප ගැටිලා ස්පර්ශවල වේදනාව ඇති වෙනවා. ඒ කියන්නේ ආපහු රූප පෙනෙනවා සද්ද ඇහෙනවා කියන තැනක් හම්බ වෙලා තියෙයි. ඔන්න දැන් ආයතන ටික අනාත්මයි. අද මේ අනාත්ම ස්වභාවය අහගන්න කෙනෙක් නැති වුණොත් කියලා දෙන්න කෙනෙක් නැති වුණොත් හීනකින්වත් මේ ලෝකය දන්නේ ස්පර්ශ ආයතන හය අනාත්මයි. ඒ ආරම්භය අපි හිතෙන් ආත්ම වශයෙන් හිතාගන්නේ මේ හිතාගන්න එක ස්පර්ශ ආයතන හයට අයිති නෑ. නැවත මේ වගේ ආයතන හයක් මතුවට හදාගන්න තියෙන කෙලෙසි. වර්තමාන කර්ම කියලා කියනවා. ඒ පෙර වැරද්දට පෙර ආයතන ටික පිරිසිඳ නොදැන හදාගත්ත අවිද්‍යා කර්මයට විපාකයක් තමයි අද මේ විඥානාම කුසලායතන පස්ස වේදනා ටික. ඒකයි ඒ ටිකට තමයි පෙන්වුවේ නායම් බික්වේ කායෝ තුම්මහාකම් කියලා පෙන්වුවේ පටිච්ච සම්පදායේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික. නාපි අඤ්ඤේසං කියලා පෙන්වුවේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික. ස්පර්ශ ආයතන 6යි කියලා මම කියන්නේ එතන. පුරාණ මිදම් බික්වේ කම්මං කියලා කිව්වේ පෙර අවිද්‍යා සංස්කාරයෙන්. අද වර්තමාන හේතු මේ වර්තමාන විපාක ටික පිළිසිඳ දකින්න අද බැරි වුණා. අද මේ විපාක ස්පර්ශ ආයතන හයේ තියෙන ශුන්්‍යතාවය අනාත්ම ස්වභාවය තේරුනේ නැත්තම් තේරුම් ගත්තේ නැත්තම් අද මොකද කරන්නේ? අදත් ඇස් ඉදිරි පිටට එන රූපය ඇස් ඉදිරි පිටට තියාගෙන හිත හසුරවනවා පුද්ගලයෙක් ඉන්නවා සත්වයෙක් ඉන්නවා කෙනෙක් ඉන්නවා කියලා. පටපණුවා මේ සංඛාරයේ අර්ථ දක්වන්නේ ධර්මයේ පටපණුවා වගේ කියලා. ඒ කියන්නේ පටපණුවට මැරෙන්න වෙන්නේ ඒ පටපණුව බඳින කෝෂය නිසා. මල්බෙරි කොළ කාලා පටපණුව හැදෙනවා. පටපණුව හදනවා. පටපණුව කෝෂයක් බැඳ ගන්නවා. අනේ අපිට නූල් දෙන්න නෙමෙයි ඌට සමනලයක් වෙන්න. මිනිස්සු මොකද කරන්නේ? කෝෂයේ බැඳලා පස්සේ ඒවා පණුව පිටින්ම උතුරන වතුර හට්ටියකට දාලා තඹනවා. තඹන්නේ මොකද? අර නූල එතකොට කැඩෙන්නේ නැත්තම් කැඩෙනවා. ඊට පස්සේ නූල එක කෙන්දක් ගත්තාම යාර ගානක් දිග නූල් පට නූල්. අන්තිමට පටපණුවට මැරෙන්න උනේ ඌම බැඳපු කෝෂය නිසානේ. පටපණුව කෝෂයක් නොබැඳන මිනිස්සු පටපණුව විතරක් තඹනවාද? නෑ, නූලෝ නෑවට තඹන්න. නමුත් පටපණුවට තැම්බෙන්න උනා. සංඛාරයට අර්ථ දක්වන්නේ ඒ වගේ ධර්මයේ. අපි ඇති කරගන්න සංඛාරයට දුක් විඳින්න වෙලා තියෙන්නේ කාටද? අපිටම. පටපණුවගේ කෝෂයෙන් පටපණුව මැරෙන්න උනා වගේ. පෙනෙන රූපයේ ශුන්‍යතයි අනාත්මයි. පෙනෙන රූපයේ ඇස් ඉදිරි පිට තියාගෙන ඔබ උපාදාන වශයෙන් හිත හැසිරෙනවා. මොකද්ද? රූපං අත්තතෝ සමනුපස්සති.
මේ සත්‍යයක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කියන තැනකින් ඔබ පෙනෙන රූපේ දිහා හිතුවාම ඔබයි රූපේ ගැන හිතන්නේ ඔබම රැවටෙනවා දැන් රූපේ කෙනෙක්ගේ කියලා. රූපේ කෙනෙක් කියලා හිතන්නේ කවුද? රූපය චිත්‍රයක්. චිත්‍රය කෙනෙක් කියලා හිතන්නේ කවුද? තමන්. ඊට පස්සේ ඕගොල්ලෝම රැවටෙනවා. ඕගොල්ලෝ හිතපු එකට මොකද්ද? කෙනෙක් කියලා. ඕගොල්ලෝම රැවටෙනවා. ඕගොල්ලෝ හිතපු එකට කෙනෙක් කියලා. දැන් අත්වාද උපාදානය ඔන්න ඒ උපාදාන වශයෙන් අරගෙන තමන්ම ඊට පස්සේ පෙනෙන රූපය අනාත්මයි. ඒ රූපය තාත්තා හැටියට, මල්ලි හැටියට, අයියා හැටියට හිතුවා. දැන් තමන්ම හිතපු දේ රූපය ගැන. නමුත් දැන් තමන්ටම පෙනෙන්නේ රූපේ මල්ලි හැටියට, තාත්තා හැටියට, අයියා හැටියට. ඊට පස්සේ කාම උපාදානය කියන්නේ වටිනාකමක් දැනෙන විදියට. පෙනෙන රූපේ කිසිම වටිනාකමක් නැහැ. වටිනාකමක් දැනෙන විදිහට මෙච්චර වටිනවා කියලා තමනුයි හිතන්නේ. ඊට පස්සේ පෙනෙන රූපේ තමන්ගේ හිතේ වටිනාකමට හිතපු එකයි දෙකම එකට එකතු කරලා විඥාණයෙන් දැනගන්නවා රූපය මෙච්චර වටිනවා කියලා. මේ තමන්ගේ විඥානයේ ආරම්මණය පිහිටනවා. ඉදිරියෙන් තියෙන රූපාරම්මණය වටිනවා කියලා හිතන පැත්ත තණ්හාව, කර්ම නිමිත්ත. මේ කර්ම නිමිත්ත තණ්හාව රූපාරම්මණය පිහිටියාම කර්ම විඥානය කියන්නේ රූපේ වටිනවා කියලා දැනගන්නවා. ඊට පස්සේ කෙලෙස් තව හොඳ දක්ෂ වැඩක් කරනවා. ඊට පස්සේ ඕකේ තියෙනවා ග්‍රන්ථ කියලා කෙලෙසයක් ගොතනවා. උපාදාන දෙක තුනක් එකට අල්ලලා මහනවා. පාට දෙක තුනක්, පංගස් දෙක තුනක් පාට වර්ග කීපයකින් එකට තියලා ගොතලා පැදුරු යන්න පුළුවන් නේ. ඒ වගේ මේ කනබුන ආහාරයෙන් හැදුන ඇස් ඉදිරි පිටට ආපු අනාත්ම රූපයට තමන්ගේ සිතේ අත්වාද උපාදානය තියදුනොත්, කාම උපාදානය තියදුනොත් තාත්තට කැමතියි. කැමැත්ත කාම උපාදානය, කෙනෙක් කියලා පෙන්න එක අත්වාද උපාදානය. තව කර්මානුරූපව උපන්න කර්ම රැස් කරගෙන යන සත්‍යයක් තාත්තා කියන දිට්ඨියක් තියෙයි. ඔකට කියනවා උපාදාන චේව උපාදාන සම්පයුක්තා ධම්මා. උපාදානයක්ද වෙන උපාදානය හා යෙදුණුද ධර්මය මොනවද කියලා අහනකොට අභිධර්ම තථාගතයන් වහන්සේ හොඳට පෙන්නනවා මේක. ඔබට රත්තරන් විතරක් පෙවුනොත් ඒක කෙනෙක් කියලා පෙනෙන්නේ නැහැ, පුද්ගලයෙක් කියලා පෙනෙන්නේ නැහැ, වටිනවා කියලා පෙනෙනවා. එතන ඉදලා තියෙන කාම උපාදානය විතරයි. අම්මට ආදරේ, තාත්තට ආදරේ, දුවට පුතාට ආදරේ කියන තැන ditthi උපාදානයක් තියෙයි, අත්වාද උපාදානයක් තියෙයි, කාම උපාදානයක් තියෙයි. උපාදාන තුනක් එක අරමුණේ යෙදුනහම පුද්ගලයට කැමති වෙලා මේ තියෙන්නේ. තමන්ගේ හිතේ තියෙන මේ ගතිය බාහිර රූපේ පැත්තට දැසගත්තාම දැන් අපිම රැවටෙනවා බාහිර සත්වය පුද්ගලයෝ ඉන්නවා කියලා. අනේ මේ බාහිර ස්පර්ශ ආයතන හය නැති වෙලා යනවා. නමුත් එහෙ හිටියා ඉන්නවා කියපු නිමිත්ත නැති වෙන්නේ නැහැ. ඒකයි දැන් අම්මා ඉන්නවා කියලා බැලුවා. ඒ ආහාරයෙන් හැදුණු රූපේ නැති වුණාට අම්මා කියන නිමිත්ත නැති වෙනවද අපේ මනසේ? ඒ වගේ මේ ස්පර්ශ ආයතන හයේ පුද්ගලයේ සත්වයේ ඉන්නවා කියලා ඇසුරු කළාම ස්පර්ශ ආයතන හය යම් දවසක නැති වෙයි. නමුත් ඒ ආරම්භය හදපු නිමිත්ත නැති වෙන්නේ ඒ නිමිත්ත හේතු වෙන මොකේදද? ආයෙත් ප්‍රතිසන්දි වශයෙන් පැමිණලා මේ වගේ කයක් හදන්න. ආයෙත් මේ වගේ ස්පර්ශ ආයතන හයක් හැදෙනවා. එදාටත් මේ ස්පර්ශ ආයතන හයේ ශුන්‍යතාවය ඒ ආරම්භය තමන්ගේ මනසෙන් රාග දේශ මොහ හදාගෙන ස්පර්ශ ආයතන හයේ වටිනාකමක් පුද්ගලයෝ ඇති කරගත්තේ, ලෝකේ හදාගත්තේ, දුක හදාගත්තේ කියලා පෙන්වන්න කෙනෙක් හිටියේ නැත්නම් එදාට toy වර්ධ කරනවා. එතන ස්පර්ශ ආයතන හය නැති වෙනකොට ඒ කර්ම නිමිත්තෙන් ආයෙත් යනවා. මේ
පටිච්ච සමුප්පාදේ පැවැත්මේ කෙරවලක් නැහැ. අනවරාග්‍රයි. මේ සත්වයාගේ මුල් කෙලවරක් නැහැ කියන වචනේ නෙමෙයි කියන්න සුදුසු. අවිද්‍යාවේ මුල් කෙලවරක් නැහැ. මේ ස්පර්ශ ආයතන හයි ඇත්ත නොදැකීමේ කෙලවරක් නැහැ. පෙර ජීවිතය ඇත්ත නොදැක්ක නිසා පුද්ගලයෝ සත්වයෝ ඉන්නවා කියලා රැවටුණා. ඒකට විපාකෙට දැන් මේ සත්ව පුද්ගල නොවන ශුන්්‍යත ස්පර්ශ ආයතන හයක් හම්බ වුණා. අද මේකේ ඇත්ත නොදැක්කොත් සත්වයේ පුද්ගලයෝ ආත්ම හැටියට හිතනවා. තමන්ම හිතුවාම තමන්ගේ කර්මයට තමන්ටම විපාක විඳින්න වෙනවා. තමන්ටම පෙනෙනවා දැන් ස්පර්ශ ආයතන හය පැත්තේ පුද්ගලයෝ ඉන්නවා සත්වයෝ ඉන්නවා කියලා. ඒ ඉන්න සත්වයෝ එක්ක රණ්ඩු වෙනවා, ගහ ගන්නවා, බැන ගන්නවා. මේ තමන්ගේම කර්මයට විපාකයක්. පාටපනවා. දැන් කෝෂය නිසාම මැරෙන්නුනා වගේ තමන්ගේ කෙලෙස් නිසාම තමන්ට දුක් විඳින්න වෙලා. දැන් ඉතින් ඉන්න අය එක්ක ගහ ගන්නවා, බැන ගන්නවා, රණ්ඩු වෙනවා. අනිත් තැනත් මේ වගේම අවිද්‍යාව නිසා එතනත් තමන්ගේ පැත්තට රැවටෙනවා. තමන් ගාව අවිද්‍යාව නිසා එහා පැත්තට රැවටෙනවා. අවිද්‍යාව අතර ගනුදෙනුවක් මේ තියෙන්නේ. ඔහොම රණ්ඩු වෙලා ගහ බැනගෙන ওই විදිහට ඉඳලා ආයත ස්පර්ශ ආයතන හය අතහැරෙනවා. අර නිමිති ටික ඉතුරු වෙනවා. ආයත ප්‍රතිසන්දිට යනවා. මේ අවිද්‍යාවේ මුල් කෙලවරක් නැහැ. ඉතින් යම් දවසක මේ ස්පර්ශ ආයතන හයේ ශුන්‍යතාවයේ තේරුම් ගත්තොත් කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් අනුමානෙට අහගන්නවා යම් දවසක ඔබ සතුටු වෙන ඔබ ජීවත් වෙන ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ කෙලස් ටිකකින්. මේ ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි නොදකින්නකම නිසා ඔබේ ලෝකය අද පවතින්නේ ස්කන්ධ සහ කෙලස් කියන මේ ධර්මතා දෙකකින්. ලෝකය කියන එක හිත පැත්තට විතරක් ගන්න එපා ලෝකේ තියෙන කියලා වැරදි. ස්කන්ධ පැත්තට විතරක් තියන්න එපා ආයතන පැත්තට විතරක් තියන්න එපා ලෝකේ කියන එක වැරදි. ලෝකය කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ ස්කන්ධයි කෙලෙසුයි දෙකම එකතු වෙලා. කන බොන ආහාරයෙන් හම්බුනේ රූපය. ඒ රූපේ පැත්ත ඇත්ත නොදන්නා කම නිසා අවිද්‍යාවෙන් තණ්හාව ඇති වෙන තාක් අම්මා කියලා හිතුවා. අවිද්‍යා තණ්හා කර්ම කියලා හිතපු කෙලස් ටිකයි කන බොන ආහාරයෙන් ඇතුණු රූපයි කියන දෙකම එකතු වෙලා පංච උපාදානස්කන්ධයක් හදලා අම්මව හදලා දුක ගෙනත් දෙන්න. තමන්ව හදලා නංගි මල්ලි රන් රිදී මුතුමැණික් කියලා මේ ලෝකය හදලා තියෙන්නේ ස්කන්ධ සහ කෙලස් කියලා දෙකකින්. ඒ නිසා හිතම ලෝකෙ පැත්තට ගන්නත් එපා හිතම බාහිර පැත්ත ලෝකය කියන්නේ බාහිරයි කියලා ගන්නත් එපා. ලෝකයම බාහිර නම් හිතල දුක් වෙන්න බෑනේ. ලෝකයම හිතේ නම් බාහිර කැඩෙන බින්දන දවසට දුක එන්න බෑනේ. දැන් ඕගොල්ලන්ට හිතෙන් දුක් විඳින්න පුළුවන් බාහිර කැඩලා බින්දලා දුක් විඳින්න පුළුවන් නේද? ඒ මොකද තමන්ගේ ලෝකය කියන එක දෙපැත්තම ඇසුරු කරමින් පවතිනවා. හිත පැත්තේ තියෙන නිමිති ටික පවතින රූප මේ අනාත්ම ස්කන්ධ ටික උපකාරයි. අනාත්ම ස්කන්ධ ටික පවතින හිතේ තියෙන කෙලස් ටික කෙලස් පැත්ත උපකාරයි. ඔවුනොවුන්ට උපකාරීව පවත්වනවා මොකද්ද? දුක. යම් වෙලාවක මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ටික දැක්කොත් නැති වෙනවා ඕගොල්ලන්ට අවිද්‍යා කර්ම තණ්හා කියලා කර්ම භවය නැත්තම් කෙලස් ටික නැති වෙනවා. මේ රූපේ පැත්තේ ඇත්ත දකින්න පුද්ගලයෝ ඉන්නවා සත්වයෝ ඉන්නවා වටිනා දේවල් තියෙනවා කියලා හිතනකම ටික අඩු වෙනවා ගෙවෙනවා. ගෙවෙන්න ස්පර්ශ ආයතන හයේ සත්ව පුද්ගල නොවන ස්වභාවය මතුවෙනවා.
වටිනවා නෙමෙයි දුක ගෙනත් දෙන ධර්මයක් කියලා දුක්ඛ ස්වභාවය මතුවෙනවා. තියෙනවා නෙමෙයි හටගෙන නැති වෙනවා කියලා අනාත්ම ස්වභාවය මතුවෙනවා. ස්පර්ශ ආයතන හයේ ත්‍රිලක්ෂණීය මතුවෙන්න මෙහි සත්වය පුද්ගලය ආත්මීය දේවල් නිට්ටයයි සැපයි ආත්මයි කියලා හිතේ තියෙන ගතිය ගෙවෙනවා. එදාට කෙලස් ටික ගෙවුනහම කෙලස් ටිකට ස්කන්ධ හිත නැහැ. කෙලස් ස්කන්ධ බලාගෙන පවතින්නේ නැහැ. ස්කන්ධ ටික නිසා කෙලස් උපදින්නේ නැත්තම් මේ ලෝකය කියන එක පවතින්නේ නැහැ. අද දුක් විඳින්න තියෙන නෑදෑය ගෙවල් දොරවල් රන් රිදී මුතුමැණික් වස්තු නැහැ. තමන් කියලා දුක් විඳින්න ඇහැ කන දිව නාසය ශරීරය නැහැ. මේ ලෝකේ දුක් විඳින්න දුක ගෙනත් දෙන්න මිනිස්සෙකුට තියා දෙවියෙකුටවත් ඔබ දුක් කරන්න බෑ. බ්‍රහ්මයෙකුටවත් ඔබ දුක් කරන්න බෑ. දුක් කරන්න ඔබ එළියේ ඉන්නේ නැහැ. කැටකුරුල්ලා තමන්ට නුසුදුසු තැන හිටපු හින්දානේ උකුස්සට ගහගෙන කියන්නේ. ඔබ අනුන්ට ගහන්න පුළුවන් තැනක හිත තියාගෙන ඉන්නකම් දුක් විඳින්න පුළුවන්. ඇහැ මම කියලා මගේ කියලා ඉන්න තාක් අනිත් අයට රිද්දන්න පුළුවන්. අනිත් කෙනාට පුළුවන් ඇහැට ගහන්න. ඇහැ මම වෙනවහම මොකද වෙන්නේ? දුක එනවා. ඉතින් මෙන්න මේ කෙලස් ටිකයි ස්කන්ධ ටිකයි දෙක එකට වෙලයි ලෝකේ උපදිලා තියෙන්නේ. පුද්ගලයා ඉපදිලා තියෙන්නේ, සත්වයා ඉපදිලා තියෙන්නේ. මේ සත්වයා මරණේ කොහෙවත් ඉඳන් ආපු කෙනෙක් නෙමෙයි. කොහාටවත් යන කෙනෙකුත් නෙමෙයි. ආයත් මේ සත්ව පුද්ගල භාවයෙන් දුක් විඳලා මේ ආයතන ටික නිරුද්ධ වෙනවා. ඒ කෙලස් ටික නිසාම ආයත ස්පර්ශ ආයතන හයක් හදා ගන්නවා. ආයත දැන් පුද්ගලෙක් උපදිනවා නෙමෙයි. අනාත්ම ස්පර්ශ ආයතන හයක් හදා ගන්නවා. ආයත් එදාට ඒ ස්පර්ශ ආයතන හයේ ඇත්ත නොදන්නා කම නිසා කෙලෙසයකට ආයත් පුද්ගල භාවය උපදවා ගන්නවා. පුද්ගල භාවයේ එතන උපදවාගෙන දුක් විඳිනවා මිසක පුද්ගල භාවයේ යන්නේ නැහැ. පුද්ගල භාවයේ එතන හදාගෙන දුක් විඳිනවා. පටිච්ච සමුප්පාද ධර්මතාවයක් වෙනවා. අවිද්‍යාව නිසා සංකාරය, සංකාර නිසා විඥානය, විඥාන නිසා නාම රූපය කියලා ධර්මතාවයක් වෙනවා. නමුත් අපිට බැලුමට පෙනෙන්නේ පුද්ගලයෙක් ආවා වගේ. පුද්ගලයෙක් යනවා වගේ. ස්පර්ශ ආයතන හය ශුන්‍යයි අනාත්මයි. ඒ ටිකට සත්‍ය පුද්ගලයා කියන හැඟීම සිත පැත්තේ අනවබෝධය නිසා අවිද්‍යාව නිසා ඇති කරගන්න හැඟීම. මේ හැඟීම ස්කන්ධ ටිකට තබලා අද පුද්ගල භාවය උපදවාගත් එකක්. අද දුක් විඳ හැකි. දැන් මේ මගේ රූපෙන් දුක් විඳ හැකි ඔබට. මේ රූපය කන බොන ආහාරයෙන් හැදුණු අනාත්ම රූපයක්. ওই රූපය ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා මේ රූපය මම කියන හැඟීමක් හිතේ තියෙනවා. හිතේ තියෙන මම කියන මාන අනුසයත් කන බොන ආහාරයෙන් හැදුණු රූපයක් දෙක එකට විතර අද ඔබ මාව උපදවාගෙන ඉන්නවා. පෙර ජීවිතේ ඉඳන් මේ මම ආවේ නැහැ. පෙර වැරද්දට හැදුණු විඤ්ඤාණ නාම කුසලතර පස්ස වේදනා කියන ස්කන්ධ ටික විතරයි. අද ස්කන්ධ ටිකේ අවිද්‍යාවටයි මම කියන හැඟීම ඇති කරගත්තේ. ඒ හැඟීම දැන් මේ කය අල්ලගෙන කය මම වගේ වෙලා. දැන් ඔන්න මම උපද්දවාගෙන මම ඉපදිලා දුක් විඳිනවා. මේ කය එහෙමම නැති වෙනවා. අර හිතේ තියෙන මම කියන කෙලෙසයට කෙලස් ටිකට මේ වගේම විඥානයේ රූපයකට බැහැගෙන ආයි මම ඉපදිනව නෙමෙයි. ඒ මම කියන ටික කෙලස් නැත්තම් කර්ම නිමිත්ත. ඒ සංකාරය නිසා ඒ කර්මය නිසා ආයත් විඥාන නාම සලආයතන පස්ස වේදනා කියලා ආයත් ධර්මතා ටිකක් හැදෙනවා. සංඛාරයේ විඥානීය උපද්දලා නතර වෙනවා මිසක මේ මම කියන හැඟීම ප්‍රතිසන්දිය පිණිස සිතක් උපද්දලා නතර වෙනවා මිසක මේ හැඟීම යන්නේ නැහැ ඒ සිතත් එක්ක. මාව යන්නේ ආය කොහාටවත්. මේ හිතේ මම කියන ගතිය තියෙන්නේ. ඒ හිතෙන් ප්‍රතිසන්දි සිත උපද්දලා නතර වෙනවා. විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙනවා. විඥානයේ නිසා නාම රූප වෙලා ආයතන හැදුනා කියලා මේ වගේ ස්පර්ශ ආයතන හයක් අද හැදේ. අනාත්මය. ආපහු මේ ස්කන්ධ ටික අනාත්මයි කෙනෙක්ගේ නෙමෙයි. අද මේ ටික තේරුම් ගන්න බැරුව මේ කයට අදත් හිතනවා මොකද්ද?
මම කියලා. දැන් ඔන්න මම කියන හිතේ කෙලෙසේ මානානුසය අස්මිමානේ ඒක මේ රූපෙට තබලා තැබුවාම රූපේ කෙලෙසේට හිතේසි වුණාම කෙලෙසේ රූපෙට හිතේසි වුණාම දෙන්න එකතු වෙලා හදනවා මොකද්ද? ලෝකේ මාව තමන් ඉපදිලා. දැන් ආයි මේ අද මේ මම මරණයෙන් පස්සේ යන්නේ දැන් මේ උපදවාගෙන හොඳට දුක් විඳිනවා දැන්. මට ගැහුවා මට බැන්නා මට නිඳා කළා මට හින්ටය ගැහුවා මන් දිහා ඔරෝලා බැලුවා මට අසාධාරණයක් කරුවා මට අවඩක් කරුවා කියලා දැන් මං හින්දා හොඳට රස විඳ විඳ කෑවේ. උග්ගහක් අපි හොඳට හපන්නේ හපලා අර උරන්න පුළුවන් පැණි ටික උරන්නේ ඒ වගේ මම ඉන්නකම් හොඳට දුක් විඳ හැකි ආයතන 6. මේ ස්කන්ධ ටිකයි කෙලස් ටිකයි හැදුවේම Tamanට සැපවත් වෙන්න. Tamanට දුක් විඳින්න පුළුවන් වෙන්නයි. දැන් කෙනා හදාගත්ත කෙනාට ඉතින් දුක් විඳින්න වෙනවා. ජාති දුක, ජරා දුක, මරණ ශෝක පරිදේ දුක් දුම්න සොක්කම විඳින්න වෙනවා. ඊට පස්සේ මේ ස්කන්ධ ටික ආයෙත් මෙතන නිරුද්ධ වෙනවා. ආයෙත් මම කියන කෙලෙසේ මුල් වෙලා මේ වගේම ආයතන ටිකක් හදනවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. ඔන්න එදාට ඒ ස්කන්ධ ටිකේ ආයතන ටික නොදන්නා කම නිසා ආයෙත් මම කියන හැඟීම හදා ගන්නවා. එතකොට එදාට ඒ කය මම වගේ. එතකොට ඒ නිසයි එදාට මම මගේ කය මේ හැඩේ නෙමෙයි මේ වර්ණේ නෙමෙයි වෙන්න පුළුවන්. එදාට එතන ප්‍රත්‍යයෙන් හැදුණු ආයතන ටික මම කරගන්න නිසා එදාට මම වෙනස් වෙන්න ඕනවා. නමුත් මේ මම මොන යන්නේ ඊගාවට උපදිනකොට මේ විදිහෙන් වෙන්න වෙනවා. තේරෙනවද මේ කියන එක? මේක ගැඹුරුයි. නමුත් ඕගොල්ලන්ට මම බොහොම මෙසිතින් මතක් කරන දෙයක් තියෙනවා. මේ අවුරුදු 50 60 ගැන විතරක් බලන්න එපා. කොහොම හරි ජීවත් වෙන්න කටයුතු කරන්න එපා. මේ ධර්මතාවයේ තේරුම් ගන්න බැරුව සසර ආපු ගමන මග කෙලවරක් නැහැ. අති දීර්ඝයි. එච්චර දීර්ඝ සංසාරයක කිසි කෙනෙකුගේ පිහිටක් පිළිසරණක් නැතුව විතක සුගතියට විතක දුගතියට සුගති දුගති දෙකට වැටි මේ අතට පෙරලි දීර්ඝ සංසාර ගමනක් ආපු යන අපි පෙර පිනකට මනුස්ස ජීවිතය බුද්ධෝත්පාද කාලයක් ලැබුණේ මේ ස්පර්ශ ආයතන 6 සැබෑ ස්වභාවය ඔබ අවබෝධ කර නොගන්න තාක් මේ සසර ගමන කෙලවර වෙන්නේ. ඒ හින්දා මේ කතා කරන දේ මෙතනින් අවසන් කරන්න එපා. නොතේරුණත් අපිට නොතේරෙන මොකද්ද ධර්මතාවයක් තියෙනව නේද කියන තැනකින්වත් හිත තබාගෙන මේක ඔස්සේම හිත මෙහෙවන්න උත්සාහවත් වෙන්න. ජීවිතේ මේ ධර්මයේ තේරුම් ගන්න මුළු ජීවිතේම කැප කළ මරණාසන්න මොහොතේ හෝ මේ දර්ශනය දැක්කත් ඒත් ප්‍රමාද නැහැ. සසර ගමනට සාපේක්ෂව ඒත් වහා නිවන් දැක්ක ඉක්මනට නිවන් දැක්කා වගේ. ඒ නිසා මේ මොහොතේදී අදම තාම නැහැනේ කියන තැනකින්වත් මේ දැන් ඕනි කියන තැනකින්වත් බලාපොරොත්තු වෙන්න එපා. නමුත් මේ අවබෝධය සාක්ෂාත් වෙනකන් අතහරින්න එපා. ඉතින් මේ ස්පර්ශ ආයතන 6 ශුන්‍යතාවය පෙන්නලා ඔය ඇත්ත නොදන්නා කම නිසා සිතේ තියෙන කෙලෙස් ටිකකටයි ස්පර්ශ ආයතන 6 පැත්ත ඇත්ත කරලා තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා ස්පර්ශ ආයතන 6 ඇත්ත වෙච්ච මානසික මට්ටමටයි ලෝකේ කියලා කිව්වේ. ස්පර්ශ ආයතන 6 ඇත්ත කලේ කෙලෙසේකේ. ස්පර්ශ ආයතන 6 ඇත්ත කරන කෙලෙසේ ඇති උනේ මොකේටද? ස්පර්ශ ආයතන 6 ඇත්ත ඇති හැටි බලන්න බුදුහාමුදුරු පෙන්නපු අවවාදේ නොහික්මුණු කම නිසා, අවිද්‍යාව නිසා. ස්පර්ශ ආයතන 6 පවතින ඇත්ත පෙන්නලා ඒ ඇත්ත දැක්කොත් මේ කෙලෙස් ටික නැති වෙනවා. කෙලෙස් නැති වුණොත් මේ කෙලෙස් ටික මේ ආයතන ටිකට පත් වෙලා ලෝකයේ උපදිනවා කියන තැනින් ඔබ මිදෙනවා කියන දර්ශනය බුදුරජාන් වහන්සේ පෙන්නලා
ඒකට යන ගමන් මග හැටියට පෙන්වන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. ඒ හින්දා මේ ස්පර්ශ ආයතන හයේ තියෙන ඇත්ත ඇති හැටි ටික ටික පෙන්වන්න. ඔබ දැන් මේ සතිපට්ඨානේ වඩන්න සුදුසුයි මේ දර්ශනය අහගත්ත කෙනා. මොකටද මේ ස්කන්ධ ටිකේ ඇත්ත නොපෙන්නුවොත් ඒ ස්කන්ධ ටික ස්පර්ශ ආයතන හය ආරම්භය තමන්ගේ මනස තුල රාග ද්වේෂ මෝහ කියන කෙලෙස් හැදිලා ඒ කෙලෙස් ටික ස්පර්ශ ආයතන හයම බදා ගන්නවා. ස්පර්ශ ආයතන හය තමන්ගේ මනසේ තියෙන කෙලෙස් ටික ස්පර්ශ ආයතන හය මත පතිත වෙච්ච ගමම්ම ලෝකේ උපන්න දුක උපන්නා. දුකට හේතුව මේ කෙලෙස් ටික නැති වුණොත් මේ ලෝකයේ මේ දුක නැහැ. ඒකට හේතුව මේ කෙලෙස් ටික නැති වෙන්න මොකද කරන්න ඕනේ? ස්පර්ශ ආයතන හයේ ඇත්ත දකින්න. කියන එක. මේ සම්මා දිට්ඨිය ස්පර්ශ ආයතන හයේ ඇත්ත දකින්න එක විනා වෙන දුකෙන් මිදෙන්න ක්‍රමයක් ඇත්තේම නැති බව හොඳට මතක තබා ගන්න. ගොඩාක් දෙනෙක් අද හිතනවා ඕවා එකක්වත් ඕනේ තණ්හාව නැති කළා නම් දුක නැති කර හැකි කියලා. නමුත් මම හැමදාම ඔයගලන්ට මතක් කරන එක දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දුක ඇති වෙන්නේ තණ්හාව නිසායි. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා දුක ඇතිවීමක් නැතිවීමක් කියන ධර්මතාවය පෙන්වනවා. නමුත් මාර්ගයක් පැනෙන්නේ නැහැ. එහෙනම් තණ්හාව නැති කරන්න කියලා. ඔහෙන් තණ්හාව නැති කරන්න බෑ. දරුවා හැටියට දකින්නකන් තණ්හාව නැති කළ හැකිද? අම්මා හැටියට දකින්නකන් තණ්හාව නැති කළ හැකිද? රත්තරන් රිදී මුතු මැණික් කියලා දකින්නකන් තණ්හාව නැති කළ හැකිද කියන්නේ? බෑ. යම් වෙලාවක ඕගොල්ලෝ තණ්හාව නැති කරන්න වෙහෙසෙන්න ඕනේ ඇත්ත දැකපු දවසට වටිනාකම ගෙවෙන්නේ ඉබේමයි වෙහෙසක් නැතුව. ඔකට ඕනනම් ඕගොල්ලෝ බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ පටිසම්භිදා මග්ගේ දෙවනි කොටසේ අභිසමය කතා කියලා කොටසක් තියෙනවා. ඒකේ හොඳ උත්තරයක් දෙන ඔය කෙලෙස් නැති කරනවා කියන එකට. ඒක වැරදි කියන එකට. ඒ කියන්නේ දැන් තණ්හාව නැති කරනවා කියන එකට හොඳ උත්තරයක් තියෙනවා. ඒ කියනවා මාර්ගයකින් කියන්නේ ලෝකෝත්තර මාර්ගයකින් අතීත කෙලෙස් හිඳින්නෙත් නැහැ. අනාගත කෙලෙස් හිඳින්නෙත් නැහැ. වර්තමාන කෙලෙස් හිඳින්නෙත් නැහැ කියනවා. ඉතින් යමෙක් කිව්වොත් අතීත කෙලෙස් හිඳිනවා කියලා අතීතය කියන්නේ නිරුද්ධ වෙච්ච එකක්, නැති වෙච්ච එකක්, අස්තංගයට ගිය එකක්, හටගෙන පහ වෙච්ච එකක්. නැති දෙයක කෙලෙස් හිඳිනවා කියන මෝඩ දර්ශනයක් කියලා නින්දාකට යුතුයි කියනවා. ඉතින් අනාගතයේ ධර්මයක් ආරම්භය කෙලෙස් නැති කරනවා නම් අනාගතය කියන්නේ නූපන් එකක්, නොහටගත් එකක්, පහළ නොවුණු එකක්, හටගත්තේ නැති එකක්. නූපන්න දෙයක කෙලෙස් නැති කරන්න හදනවා කියන මෝඩ දර්ශනයක් කියනවා. ඉතින් වර්තමානයේක කෙලෙස් හිඳිනවා කියලා කියනවා නම් වර්තමානයේක මාර්ගය කියන්නේ කුසල්, කෙලෙස් කියන්නේ අකුසල්, කුසල් අකුසල් දෙක එකට තියෙනවද කියලා අහනවා. එතකොට එහෙමනම් වෙනවා රාගයෙන් රත් වෙලා ඉඳගෙන රාගය නැති කරන්න වෙනවා. ද්වේෂයෙන් දෘಢ වෙලා ඉඳගෙන ද්වේෂය නැති කරන්න වෙනවා. මෝහයෙන් මෝඩ වෙලා ඉඳගෙන මෝහය නැති කරන්න වෙනවා. මොකද වර්තමානයේක කුසල අකුසල එකට යෙදෙනවද? මාර්ගය කුසල්, කෙලෙස් අකුසල්. මාර්ගයෙන් කෙලෙස් නැති කරනවා නම් කුසල අකුසල දෙක එකට වෙනවද? වෙන්නේ නැහැ. එහෙමනම් වර්තමානයේ කෙලෙස් නැති කරනවා කියලා කියනවා නම් එහෙනම් කියන්න වෙනවා රාගයෙන් යුක්ත කෙනා රාගය නැති කරනවා, ද්වේෂයෙන් යුක්ත කෙනා ද්වේෂය නැති කරනවා. මෝඩකමින් යුක්තවම මෝඩකම නැති කරන දර්ශනයකුයි මේක කියලා නින්දාකට යුතුයි කියනවා. උපමාවකුත් කියනවා. අපි කියමු ගෙඩි හටගත්ත දැන් ගෙඩි නැති ගහක් අඹ ගහක් කපනවා අපි. අඹ ගහේ ගිය අවුරුද්දේ ගෙඩි හැදිලා. දැන් මෙයා අතීත ගෙඩි කපනවද? අයින් කරනවද? නැහැ. දැන් වර්තමානයේ ගෙඩි අනාගතේ තව ලබන අවුරුදු ගෙඩි හැදෙනවා නම් ඒ ගෙඩි හැදිලාද ගහේ?
නැහැ. දැන් මේ අවුරුද්ද තාම ගෙඩි හටගෙන නැහැ. දැන් ගහ කපනවා තුන් කාලෙන් එක කාලයකවත් තියෙන අඹ නැති වෙන විදිහට. නමුත් අඹ නැති කරලා අඹ තියෙන ගහක් කැපුවද? නමුත් තුන් කාලෙම තියෙන අඹ වලට ඉඩ ඉතුරු කළා නැහැ නේ. දැන් අතීත අඹ වලට තිබුණු පැවැත්මක් තිබුණා නම් ඒකත් නැසලා, අනාගතයට අඹ එන්න තියෙනවා නම් ඒකත් නැසලා, වර්තමානයේක අඹ නැති. අඹ නැති කරනවා කියන එක තුන් කාලෙම කළා තියෙනවා. අඹ කියන එකට ඉඩ නැහැ ගහ කපපු එකේ. ඒ වගේ අතීත කෙලෙසුත් හිඳිනවා, නූපන්න ධර්මයන් කෙරෙහි තියෙන කෙලෙසුත් හිඳිනවා, වර්තමාන තියෙන කෙලෙසුත් හිඳිනවා. මාර්ගය මොකද්ද? සම්මාදිට්ඨිය. ඇත්ත දකින්න එකයි සම්මාදිට්ඨියෙන් කරන්නේ. සම්මාදිට්ඨිය කියන්නේ කුසල සිතකින් කරන්න පුළුවන් මොකද්ද? ඇත්ත දකින්නවා කියන එක. වර්තමානයේක ඇත්ත දකිනකොට මොකද වෙන්නේ? අතීත කෙලෙසුත් හිඳෙනවා, අනාගත නූපන්න ධර්මයේ කෙලෙසුත් හිඳෙනවා. වර්තමාන කෙලෙසියක් කියලා යමක් වර්තමානයේකත් කියලා කෙලෙසියක් ඉතුරු වෙයි නම් තියෙන වර්තමානයේ කියලා කෙලෙසියකුත් ඉතුරු වෙන්නේ නැහැ. වර්තමාන කරන්නේ යා මොකද්ද? මාර්ගයෙන් කරන්නේ ඇත්ත දකින්න එක. ඇත්ත දකින්නකොට තුන් කාලේම අනුභවීය කෙලෙස් නැති වෙනවා. සම්මා දිට්ඨියට මෝඩකම නැති වෙනවා මිසක මෝඩකම නැති කරන්න ක්‍රමයක් නැහැ. කරවල වෙලාවට කරවල නැති කරන්න මොකද අපිට කරන්න වෙන්නේ? අඳුර ගෝණි වලට කූඩ වලට පුරවල අඳුර අයින් කරන්න පුළුවන්ද? බෑ. අපිට අඳුර අයින් කරන්නත් ආලෝකය ඇති කරන්න දෙකම කරන්න වෙන්නේ එකකින්. එකක් කරනකොට දෙකක් වෙනවා. මොකද්ද? පහනක් පත්තු කළ හැකි. පහන පත්තු කරනකොට මොකද වෙන්නේ? අපි කරන්නේ ආලෝකයේ ඕගොල්ලෝ තෙල් දාලා, තිරේ දාලා, ගින්දර දැල්වලා ඕගොල්ලෝ වෙහෙසෙන්නේ, මහන්සි වෙන්නේ, ක්‍රම හදන්නේ අඳුර අයින් කරන්නද ආලෝකයක් ඇති කරන්නද? ආලෝකයක් ඇති කළාම ආලෝකයේ කෘත්‍ය නෙමෙයිද අඳුර දුර වෙන එක. ඒ වගේ තෙල් දාලා, තිරේ දාලා, ගිනි කුරක් ගහලා ආලෝකයක් දැල්වන්න ඕගොල්ලෝ වෙහෙසිය යුත්තේ. ආලෝකයට අයිති වැඩක් තියෙනවා මොකද්ද? අඳුර දුරු කරනවා. ඒ වගේ සීලයක පිහිටලා සමාධි වඩමින් නුවණින් බලමින් සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕගොල්ලෝ වෙහෙසෙන්න ඕනේ. ඇත්ත දකිනකොට ඒකේ කෘත්‍යයක් තියෙයි මොකද්ද? මෝඩකම දුරු වෙයි. අවිද්‍යාව දුරු වෙයි. සම්මා දිට්ඨි සහ විඥා උපාදෝ අවිජ්ජා නිරෝධ සංඛාර නිරෝධ විඥාන නිරෝධ නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස නිරුද්ධಂತಿ. වර්තමාන මේ ස්පර්ශ ආයතන හයි ඇත්ත පෙන්වනවා කියන එක විතරක් කරන්න මහන්සි වෙන්න. මේ ස්පර්ශ ආයතන හයි මම ඇත්ත පෙන්වුවා. අනිමිත්ත ශුන්‍යත අපනිහිතයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයක් කියලා පෙන්වුවා. ඒක නොදන්නා කම නිසා අපේ හිතේ මේ ස්පර්ශ ආයතන හය පැත්තේ පුද්ගලයෝ ඉන්නවා, මිනිස්සුયો ඉන්නවා, සත්වයෝ ඉන්නවා කියන ගති ටිකක් අපේ හිතේ තියෙනවා. ස්පර්ශ ආයතන හයම හිතේ නෙමෙයි. ස්පර්ශ ආයතන හය පිළිසිඳ නොදන්නාකම නිසා පෙනෙන රූපේ පැත්තේ වටිනා දේවල් තියෙනවා, මිනිස්සුયો ඉන්නවා කියන හැඟීමක් අපේ තියෙයි. හැබැයි ඒ හැඟීමද නිකන් තියෙන්නේ නැහැ. පෙනෙන පැත්තේ ඉන්නවා කියලා හැඟීම තියෙන්නේ. ඒ හැඟීම පෙනෙන පැත්තේ තියෙන ඇත්ත පෙන්නන තාක් දුර වෙන්නේ. පෙනෙන පැත්තේ වටිනා දේවල් තියෙනවා නෙමෙයි, පුද්ගලයෝ ඉන්නවා නෙවෙයි කියලා ඔප්පු කරලා පෙන්වුවොත් මොකද වෙන්නේ? ඒ පැත්තේ පුද්ගලයෝ ඉන්නවා, වටිනා දේවල් තියෙනවා කියන මේ ගතිය ගෙවෙනවා හිතේ. ඒ ගෙවීමට තමයි ආශ්‍රයන්ගෙන් මනස මිදුණා, කෙලෙසුන්ගේ මනස මිදුණා කියලා කියන්නේ. පෙනෙන පැත්තේ වටිනා දේවල් තියෙනවා, පුද්ගලයෝ ඉන්නවා නෙමෙයි කියන එක ඔප්පු කරලා පෙන්න ගන්න යන ගමනට තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. තව පැත්තකින් සතර සතිපට්ඨාන කියන්නේ. පෙනෙන රූපේ සත්වය පුද්ගලයෝ ඉන්නවා කියන හැඟීමක් අපිට තියෙයි නම් ඒ අපිට රූපේ ගැන මෙහෙම හැඟීමක් තිබුණොත් රූපේ තුල තියෙන්නේ මෙහෙම ඇත්තක් කියන එක පෙන්වන්නයි කායගත සතිය තියෙන්නේ. සතිපට්ඨානේ කායගත සතිය වඩන්න රූපේ ඇත්ත අවබෝධ වෙනවා. ඇත්ත අවබෝධ වෙන්න ඕගලන්ට තේරෙයි ඇත්තටම රූපය අනාත්මයි. අනාත්ම රූපය නිසා
රූපේ ඇත්ත නොදකින කම නිසා අවිද්‍යාවෙන් මේ රූපය ආත්මයි කියන කෙලෙසයක් හටගෙන තියෙයි කියන එක දන්නවා. රූපය ඇත්ත නොදන්නා කම නිසා සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන කෙලෙසයක් හටගෙන තියෙන්නේ කියලා නොදන්නකොට හිතෙන්නේ මොකද්ද? පටපණුවා උගේ කෝෂෙටම මැරෙන්නුනා වගේ අපේ සංකාරයටම අපිම අහුවෙනවා. අපිට තේරෙන්නේ පෙනෙන පැත්තේ කෙනෙක් ඉන්නවා වගේ. ඉතින් මේ අපේ වැරද්දටම අහුවෙලා අපිම චප්ප වෙලා දුකින් නොමිදුණු මේ සසර දීර්ඝයි පින්වතුනි. ඒකයි මේකට කිසි කෙනෙකුට දෝෂයක් කියන්න බෑ. ඉතින් බැන ගන්නව නම් කැටකුරුල්ල ඌටම බැනගත්තා වගේ Tamanටම බැනගන්න තමයි වෙන්නේ. යම් කිසි කෙනෙක් ස්පර්ශ ආයතන හයේ සැබෑම ඇත්ත දැකලා මේ ස්පර්ශ ආයතන හය පැත්තේ සත්වයෝ ඉන්නවා කියලා පුද්ගලයෝ ඉන්නවා කියලා වටිනා දේවල් තියෙනවා කියලා මනසේ උපදින ගතිය මුදවා ගත්තොත් නැති වුණොත් ගෙවුනොත් ඒකට කියනවා ආශ්‍රවක්ෂයයි කියලා. ස්පර්ශ ආයතන හයේ තියෙන ඇත්ත දැකලා මේ ස්පර්ශ ආයතන හය පැත්තේ බොහෝම වටිනා දේවල් තියෙනවා කියලා තණ්හාව හිතෙන ගතියක් තියෙනවා නම් ස්පර්ශ ආයතන හය ඇත්ත දකින්නට ඒ ගතිය මිදුනහම කාමාශ්‍රයෙන් හිත මිදුණා කියනවා. මේ ස්පර්ශ ආයතන හය පැත්තේ පෙනෙන රූප ටිකේ ඇත්ත දැකලා සත්වය පුද්ගලයා ආත්මීය දේවල් තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා නම් අපි ස්පර්ශ ආයතන හය පැත්තේ තියෙන රූපේ ඇත්ත බලනකොට ඒ හිතේ තියෙන සත්පුද්ගල හැඟීම මිදුනහම දිත්තාශ්‍රය මිදුණා කියනවා.